අයිබෝන් අන්‍යොන් හසයෝ. අද අපි හමු වෙන්නේ කොරියානු ව්‍යාකරණ 26 වෙනි පාඩමත් එක්ක. කලින් පාඩමේදී අපි කතා කරේ EPS topic පොතේ 6 වෙනි පාඩමේ ඉඳන් 10 වෙනි පාඩම දක්වා තිබුණ ව්‍යාකරණ ගැන. ඉතින් අද 26 වෙනි පාඩමේදී අපි කතා කරන්නට යන්නේ EPS topic පොතේ 11 වෙනි පාඩමේ ඉඳන් 15 වෙනි පාඩම දක්වා තියෙන ව්‍යාකරණ පිළිබඳව. හොඳයි, ඉතින් මේ ව්‍යාකරණ පැහැදිලි කරගෙන යනකොට පොතක් කරන් ඒ ව්‍යාකරණ ලියාගෙන ඒ පිළිබඳව තනියම අධ්‍යයනය කරන්න. ඒ වගේම මම මේක පැහැදිලි කරගෙන යනකොට ඔයාලට තේරෙන විදිහට ඒක ලියාගෙන ඒ පිළිබඳව තනියෙන් අධ්‍යයනයක් කරන්න කියලා මම ඔයගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ පාඩම චුට්ටක් විතර දිග වැඩි වෙයි. කොහොම හරි මේ පාඩම අවසන් වෙනකම් බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. හොඳයි, අපි පටන් ගමු 11 වෙනි පාඩමේ තියෙන ව්‍යාකරණයකින්. 11 වෙනි පාඩමේ පළවෙනි සංවාදයට අදාළව අපිට තියෙන ව්‍යාකරණ කොටස තමයි මේ චුසේයෝ කියලා කියන්නේ. චුසේයෝ කියලා කියන්නේ ගෞරව භාෂාවෙන් දෙන්න කියන අර්ථය. ඔයාලා දන්නවා චුදා කියලා කියන ක්‍රියාපදයේ අර්ථය තමයි දෙනවා කියන එක. ඉතින් චුදා කියන එකට මේ සේයෝ එකතු වෙලා තමයි චුසේයෝ ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට චුදා කියලා කිව්වොත් නිකම්ම දෙනවා කියන අර්ථය. නමුත් මේ සේයෝ එකතු වීම නිසා ඒ චුදා කියන පදයට ගෞරවාර්ථයක් එකතු වෙලා තියෙනවා. එතකොට චුසේයෝ කියලා කිව්වම මේක ගෞරවාර්ථයෙන් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් මේ 11 වෙනි පාඩමේ දෙන පළවෙනි ව්‍යාකරණ කොටස චුසේයෝ එකතු වෙන්නේ නාමපද එක්ක. ඒ වගේම මේ ක්‍රියාපද එක්ක එකතු වෙන ව්‍යාකරණ කොටසකුත් තියෙනවා, ආචුසේයෝ සහ ඕචුසේයෝ කියලා. ඉතින් මුලින්ම අපි නාමපද සමග එකතු වෙන මේ චුසේයෝ පිළිබඳව කතා කරලෙමු. බලන්න මේ තියෙන්නේ පොතේ තියෙන උදාහරණ. අපි මේ උදාහරණ කියවලා මේ ව්‍යාකරණ කොටස ගැන පැහැදිලි කරගමු. පළවෙනි උදාහරණේ තියෙනවා මුල් චුසේයෝ. මුල් මොනවාද මුල් කියන්නේ? මුල් කියන්නේ වතුරවල. මුල් චුසේයෝ වතුර දෙන්න. මේ වතුර දෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා. නේ යෝගියෝ. ඔව් මේ තියෙන්නේ නේ යෝගියෝ. මේ තියෙන්නේ ඒ අර්ථය තමයි මේ නේ යෝගියෝ කියන එකේ එන්නේ. බලන්න එතකොට මුල් කියලා කියන්නේ වතුර කියන්නේ නාමපදයක්. මේ නාමපදයට චුසේයෝ එකතු වෙලා ඒ නාමපදය ඉල්ලීමක් කරනවා. මෙතනදී වතුර දෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. එතකොට දැනගන්න නාමපදයකට කිසියම් නාමපදයකට මේ චුසේයෝ එකතු වුනහම ඒ නාමපදය දෙන්න කියලා ඉල්ලනවා. අපි හිතමු මලක්, පොතක්, ඒ වගේ දෙයක් වුණත් මේ ඉල්ලන්න පුළුවන් ගෞරව භාෂාවෙන් මේ චුසේයෝ ඒ නාමපදයට එකතු වුනහම. ඒක පැහැදිලි කරලා මතක තියාගන්න. ඊළඟ උදාහරණය බලමු අපි. ඔරෙන්ජි තසොත්කේ චුසේයෝ. ඔල්මායේයෝ. ඔරෙන්ජි මොනවාද ඔරෙන්ජි කියන්නේ? ඔරෙන්ජි කියන්නේ දොඩම් වලට. තසොත්කේ. තසොත් කියලා කියන්නේ පහට. එතකොට ඔයාලා දන්නවද මේ කේ කියන්නේ මොකක්ද කියලා? මේ කේ කියලා කියන්නේ ද්‍රව්‍ය හැඳින්වීම සඳහා භාවිත කරන පදයක්. ඔයාලා දන්නවා කොරියානු භාෂාවේ දැනටමත් සමහරවිට දන්නවා ඇති ඔයාලා මේ කොරියානු භාෂාවේ තියෙනවා. දැන් උදාහරණයකට හිතන්න අපි කියනවා කෙහෙල් ඇවරියක්. ඔන්න ඇවරි. එතකොට මිදි නම් පොකුරු. ඒ වගේ දොඩම් නම් ගෙඩි. ඉතින් ඒ වගේ නාමපද හැඳින්වීමට වෙනම පද වර්ග තියෙනවා මේ කොරියානු භාෂාවේ. මම ඒ පිළිබඳව ඉදිරි පාඩමකදී කතා කරලා හොඳින් පැහැදිලි කරන්නම්. ඔයා EPS topic පොතේ බැලුවොත් ඔයාට මේ වචන ටික මේ නාමපද නැත්තම් මේ ද්‍රව්‍ය හැඳින්වීමේ පද බලා ගන්නට පුළුවන්. දීසි වලට දැන් දීසියක් කියලා කිව්වම අපි දීසි කියලා කිව්වට එතන ඒ විදිහටම අදාළව වෙනම හැඳින්වීමේ පද තියෙනවා. ඒ පද පිළිබඳව මම වෙනම පැහැදිලි කිරීමක් කරන්නම් ඉදිරි පාඩමකදී. ඉතින් මෙතනදී ඔරෙන්ජි තසොත්කේ කියලා කිව්වම දොඩම් ගෙඩි පහක් දෙන්න. මේ ගෙඩි කියන එක තමයි මේ කේ එන්නේ. කේ කියන අර්ථයෙන් හැඟවෙන්නේ ගෙඩි පහක් කියන එක. ඔරෙන්ජි තසොත්කේ ද්‍රව්‍ය පහක් කියන අර්ථය තමයි එන්නේ. නමුත් ඒක ගැන වැඩි හිතන්න එපා. මෙතනදී ඔරෙන්ජි තසොත්කේ චුසේයෝ කියලා කිව්වම දොඩම් ගෙඩි පහක් දෙන්න. ඔල්මායේයෝ කීයක් වෙනවද? ඔල්මායේයෝ කීයද ගාන? මාන්වොන් ඉම්නිදා. මාන්වොන් වෙනවා. පැහැදිලි නේද? තුන්වෙනි එක මොල් තරිල් කායෝ.
මොල් කියලා කියන්නේ මොනවද? තරිල් කායෝ කියලා කියන්නේ අවශ්‍ය කියන එක. තරිදා කියන ක්‍රියාපදයට එල් කායෝ එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. අපි මේ එල් කායෝ ව්‍යාකරණ ගැන ඉස්සරහට කතා කරනවා. හොඳයි, එතකොට මෙතනදී මොල් තරිල් කායෝ මොනවද ඕන? පංහගෝ උයුචුසයෝ. පං මොනවද? පං කියන්නේ පාන් වලට. හගෝ අපි කලින් පාඩම් වලදී කතා කරා මේ හගෝ ගැන. හගෝ කියන්නේ සමග. පංහගෝ උයුචුසයෝ. උයු කියන්නේ කිරි වලට, චුසයෝ දෙන්න. පංහගෝ උයුචුසයෝ පානුයි කිරි දෙන්න. හොඳයි, එතකොට පැහැදිලි වෙන්නට ඇති කොහොමද මේ චුසයෝ භාවිතා වෙන්නේ කියලා නාමපදයක. නාමපදයකට මේ චුසයෝ එකතු වුනහම ඒ නාමපදයට අදාළ දේ ඉල්ලීමක් කරනවා ගෞරවාර්ථයෙන්. පැහැදිලි නේද? ගැන අපි ඊළඟට යමු 11 වෙනි පාඩමේ දෙවෙනි සංවාදයට අදාළව තියෙන ව්‍යාකරණ කොටස ගැන බලන්නට. මම කලින් කිව්වා වගේම අපි චුසයෝ භාවිතා කරා නාමපදයක. ඉතින් ක්‍රියාපදයක භාවිතා කරනකොට ආචුසයෝ හෝ ඕචුසයෝ භාවිතා කරන්නට පුළුවන් අපිට ක්‍රියාපදයක. ඉතින් මේ ආචුසයෝ සහ ඕචුසයෝ වල තේරුම වෙන්නේ මෙහෙමයි. දැන් ආචුසයෝ සහ ඕචුසයෝ කිසියම් ක්‍රියාපදයක එකතු වුණොත් ඒ ක්‍රියාපදයට අදාළ දේ, ඒ ක්‍රියාපදයට අදාළ ක්‍රියාව කරලා දෙන්න කියලා තමයි ගෞරවයෙන් ඉල්ලීමක් වෙන්නේ. අපි මේ පිළිබඳව පැහැදිලි කරගමු. ඊට කලින් මෙන්න මෙතන උදාහරණ ටිකක් තියෙනවා. මේ ටික පොඩ්ඩක් බලලා ලියා ගන්න. මේ ටික මම කියවන්න ඕන, මම චුට්ටක් කියවලා බලන්න. චෙගල් චුසයෝ පොත දෙන්න. මේ චුසයෝ ගැන, මේ ආචුසයෝ ඕචුසයෝ ගැන නෙවෙයි. ඊට පස්සේ පබල් මානි චුසයෝ පත් ගොඩක් දෙන්න. තෝනල් චුසයෝ සල්ලි දෙන්න. එතකොට මෙතනදී තියෙන මේ උදාහරණ ටික චුසයෝ පිළිබඳව නාමපදයක චුසයෝ එකතු වෙන අවස්ථාව ගැන. ඉතින් අපි ආයෙත් ගියොත් මේ ආචුසයෝ සහ ඕචුසයෝ වලට මේ චුසයෝම තමයි වෙනස වෙලා තියෙන්නේ. ආ සහ ඕ එකක් තියෙන එක. ආචුසයෝ සහ ඕචුසයෝ වලට ගියොත් ඕනම ක්‍රියාපදයක එකතු කරන්න පුළුවන්. ඉතින් අපි මේකෙදි බලන නීතියක් තියෙනවා. මේක සිද්ධ වෙන විදිහක් ඔයාලා දන්නවා. කලින් ව්‍යාකරණ වලදී වගේම මම පැහැදිලි කරලා තියෙනවා කොහොමද මේ නීති වෙන්නේ කියලා. බලන්න මේ තද්දා කියන ක්‍රියාපදයේ උදාහරණයක් අරන් අපි පැහැදිලි කරගමු. තද්දා කියන ක්‍රියාපදයේ ක්‍රියාමූලයේ හැටියට තියෙන්නේ තත්. ඔයාලා දන්නවා ඕනම ක්‍රියාපදයක දායිවත් කරොත් ඉතුරු වෙන කොටස තමයි අපි හඳුන්වන්නේ ක්‍රියාමූලය කියලා. ඉතින් මෙන්න මේ ක්‍රියාමූලය ඕනෑම ක්‍රියාපදයක මෙන්න මේ දා කොටස ඉවත් කරාට පස්සේ ඉතුරු වෙන ක්‍රියාමූලයට අදාළව තියෙන ශබ්දය ආ හෝ ඕ ශබ්දයක් නම් අපි එකතු කරන්නේ ආචුසයෝ. ඒ වගේම ඕනෑම ක්‍රියාපදයක දා ඉවත් කරාට පස්සේ ආ හෝ ඕ ශබ්දයක් නැතිනම් අපි එකතු කරනවා ඕචුසයෝ. ඔන්න ඕක තමයි අදාළ වෙන නීති කොටස මේ ව්‍යාකරණයේ භාවිතයේදී. අපි උදාහරණ පැහැදිලි කරගෙන යමු. තද්දා කියන ක්‍රියාපදයේ තේරුම තමයි වහනවා කියන එක. තද්දාවල දා ඉවත් කරාම ක්‍රියාමූලයේ හැටියට ඉතුරු වෙනවා මෙන්න මේ තත් කියන කොටස. තත් කියන කොටසේ තියෙන්නේ තාවලට ආ ශබ්දයක් තියෙනවා. එහෙනම් ආ ශබ්දයක් තියෙන නිසා අපි ආචුසයෝ එකතු කරනවා. එතකොට තදාචුසයෝ තදාචුසයෝ වහලා දෙන්න කියන අර්ථය එනවා. ගෞරවාර්ථයෙන් තදාචුසයෝ වහලා දෙන්න, ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා වහලා දෙන්න කියලා. ඉක්තා, මොකද ඉක්තා කියන්නේ? ඉක්තා කියලා කියන්නේ කියවනවා කියන එක. ඉක්තාවල දා ඉවත් කරාම ක්‍රියාමූලයේ හැටියට ඉතුරු වෙන්නේ මෙන්න මේ ඉක් කියන කොටස. ඉක් කියන කොටස බැලුවම අපිට ආ ශබ්දයකුත් නැහැ, ඕ ශබ්දයකුත් නැහැ. එහෙනම් අපි මොකක්ද එකතු කරන්නේ? ඕචුසයෝ. එතකොට ඉල්ගෝචුසයෝ කියවලා දෙන්න කියන අර්ථය හැදෙනවා. ගෞරවයෙන් ඉල්ලීමක් තමයි මෙතනදී වෙන්නේ. ඉල්ගෝචුසයෝ කියවලා දෙන්න. හරිද? පැහැදිලි නේද? ඉතින් තව දෙයක් තමයි අපි මෙතන ආචුසයෝ සහ ඕචුසයෝ ගැන කතා කරා. ඒකදී අපි කතා කරේ මේ දා වලින් අවසාන වෙන ඒවා. හදා ගැන අපි කතා කරේ නෑනේ. මෙතන හදා තියෙනවා. මම මේට වඩා මම පැහැදිලි කරන්න මේ විදිහට. හදා වලින් අවසාන වෙන ක්‍රියාපදයක් ආවොත් අපි කෙලින්ම එකතු කරන්නේ හදා ඉවත් කරලා මෙන්න මේ කොටස හේචුසයෝ කියන එක.
උදාහරණයක් ගමු කොම්බු හදා ඔයාලා දන්නවා වචනේ කොම්බු හදා කියන්නේ පාඩම් කරනවට. ඒක කොම්බු හදා කියන එකේ අවසානට තියෙන්නේ හදා. ඉතින් ඔය හදා ඉවත් කරලා අපි කෙලින්ම හේචුසයෝ එකතු කරනවා. එතකොට කොම්බු හේචුසයෝ පාඩම් කරලා දෙන්න. ඒ වගේ අර්ථයක් තමයි එන්නේ කොම්බු හේචුසයෝ පාඩම් කරලා දෙන්න. අපි කොහොමද කියන්නේ පාඩම් කරලා බලන්න කියලා? පොඩි දෙයකට මතකෙට ලියා ගන්න ඕන නම් කොම්බු හේ පොසයෝ කියන්නේ කරලා බලන්න කියන එක. මෙතෙන්දී හේචුසයෝ කරලා දෙන්න. මතක තියාගන්න මේ හේ පොසයෝ කියන එක ගැන හේ පොසයෝ ආපොසයෝ ඕපොසයෝ සහ හේ පොසයෝ කියලා ව්‍යාකරණ කොටසක් තියෙනවා. මේ විදිහම තමයි. මේකම තමයි. ඒ කියන්නේ මේ විදිහටම තමයි ක්‍රියාපද එක එකතු වෙන්නේ. ඕන ලියා ගන්න හේ පොසයෝ කරලා බලන්න ආපොසයෝ ඕපොසයෝ. එතකොට ගිහිල්ලා බලන්න කිව්වොත් අපි කදා කියලා කියන්නේ යනවට. එතකොට කදාවල දායවත් කරාම ක්‍රියාමූලයේ හැටියට තියෙන්නේ කා කොටස. එතකොට කාවල තියෙන්නේ ආශබ්දයක් හින්දා අපි එකතු කරනවා කා පොසයෝ ගිහිල්ලා බලන්න. එතකොට කා චුසයෝ ගිහිල්ලා දෙන්න ගිහින් දෙන්න කා චුසයෝ ගිහින් දෙන්න ගිහිල්ලා දාන්න කියන අර්ථය වගේ දෙයක් තමයි එතනදි වෙන්නේ. අපි ඒක ප්‍රකාශ කරන කෙනා තමයි ඒක දන්නේ. එතකොට ඒක ඒ අවස්ථාවට අදාළව ඒක පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් මූලික අර්ථය ඒකේ තියෙන්නේ යම් කිසි ක්‍රියාපදයකට ආහෝ ඕචුසයෝ එකතු වෙලා තියෙනවා නම් ඒ ක්‍රියාපදය ගෞරවාර්ථයෙන් කරලා දෙන්න කියලා ඉල්ලීමක් තමයි කරන්නේ. හොඳයි පැහැදිලි වෙන්නට ඇති මේ පිළිබඳව. මේ 11 වෙනි පාඩමේ ව්‍යාකරණ ගැන මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම පැහැදිලි කරලා දෙන්නම්. හොඳයි අපි ඊළඟට යමු 12 වෙනි පාඩමට සමා වෙන්න. 12 වෙනි පාඩමට යන්න කලින් මේ තියෙන තව උදාහරණ ටිකක් නේ. අපි මේ ටිකත් කියවලා යමු. පොන්තුවේ නෝ තරිල් කායෝ. මොකද මේ පොන්තු? පොන්තු කියලා කියන ලියුම් කවරේට පොන්තුවේ ලියුම් කවරේ නෝ චුසේ නෝ තරිල් කායෝ. නෝ තියලා තරිල් කායෝ දෙන්නද ලියුම් කවරයකට දාලා දෙන්නද? පොන්තුවේ ලියුම් කවරේට නෝ මේ නෝ කියලා කියන්නේ මතකද නොත්තා මේ නෝ වෙලා තියෙන තේ වගේම තමයි නෝ කියලා කියන්නේ තබනවා කියන එක. තබනවා කියන අර්ථය තමයි නෝ කියන එකේ තේරුම. නෝ තරිල් කායෝ තියලා දෙන්නද ලියුම් කවර එකට තියලා දෙන්නද? නේ නෝ චුසයෝ නේ ඔව් නෝ චුසයෝ ඔව් තියලා දෙන්න. නැත්තම් දාලා දෙන්න. නේ නෝ චුසයෝ ඔව් දාලා දෙන්න. ඊළඟ උදාහරණය බලන්න. චෝක් හබංග පෝජං හේ චුසයෝ. චෝක් හබංග අර බෑග් එක පෝජං හේ චුසයෝ දෙන්න. බලන්න මෙතන පෝජං හේ චුසයෝ. කොහොමද මේ පෝජං හේ චුසයෝ හැදුනේ? ඔයාලා දන්නවා පෝජං හදා. පෝජං හදා කියලා කියන්නේ පාර්සල් කරනවට කියන වචනය. ඉතින් පෝජං හදා කියන එකේ හදා ඉවත් වෙලා මෙන්න මේ හේ එකතු වෙලා මෙතට හේ චුසයෝ එකතු වෙලා තියෙනවා. එතකොට පෝජං හදා කියන එකේ හදා ඉවත් වෙලා කෙලින්ම හේ චුසයෝ එකතු වෙලා තියෙනවා. හේ චුසයෝ එකතු වුනහම පාර්සල් කරන එක ගෞරවයෙන් කරලා දෙන්න. එතකොට කෙලින්ම පෝජං හදා කිව්වොත් පාර්සල් කරනවා. නිකම්ම පාර්සල් කරනවා. එතකොට පෝජං හේ චුසයෝ පාර්සල් කරලා දෙන්න ගෞරවයෙන් ඉල්ලනවා. නේ අල්කෙස්සම් නිදා. ඔව් තේරුණා. ඔව් මට පැහැදිලි. හරි එහෙම කරලා දෙන්නම්. අන්න ඒ වගේ අර්ථයෙන් නේ අල්කෙස්සම් නිදා කියුම තේරුණාම විතරක් නෙවෙයි. ඊට සාපේක්ෂව යන අදාළ වචනක් තියෙනවා. නේ අල්කෙස්සම් නිදා. හරි හරි මට තේරුණා. වැඩේ මම ඒ විදිහට කරන්න. අන්න ඒ වගේ. තුන්වෙනි එක ඊ උන්දොන් වාරල් වන්බුරේ චුසයෝ. ඊ උන්දොන් වාරල්. ඊ කියන්නේ මේ උන්දොන් වාරල්. මොනවද උන්දොන් වාරල්? සපත්තු. වන්බුරේ චුසයෝ. වන්බුල් මොකද වන්බුල්? වන්බුල් කියලා කියන්නේ හුවමාරු කරනවට. එතකොට වන්බුල් හදා හුවමාරු කරනවා කියන ක්‍රියාපදය වන්බුල් හදා. ඒතකොට මේ වන්බුල් හදාවල හදා ඉවත් වෙලා හේ චුසයෝ එකතු වෙලා හන්බුරේ චුසයෝ. හන්බුරේ චුසයෝ. අපි හන්බුල් හේ චුසයෝ කියලා කියන්නේ හන්බුරේ චුසයෝ. හන්බුරේ චුසයෝ හුවමාරු කරලා දෙන්න, මාරු කරලා දෙන්න. හන්බුරේ චුසයෝ. හොඳයි. ඊළඟට අපි බලමු මෙතන ටික චුවෙසොන් හම් නිදා. මොකද්ද මේ වාක්‍ය කියන්නේ? ඊ උන්දොන් වාරල්
වන්බුරේ චුසයෝ මේ සපත්තු මාරු කරලා දෙන්න. චුවේසොන් හම් නිදා සමාවෙන්ඩ හන්බුල් කිගානි චිනත්සම් නිදා. චුවේසොන් හම් නිදා සමාවෙන්ඩ හන්බුල් කිගානි මොකක්ද හුවමාරු කරන කාලය. කිගානි කියන්නේ කාලය. වන්බුල් කියන්නේ හුවමාරු කරනකොට. වන්බුල් කිගානි හුවමාරු කරන කාලය චිනත්සම් නිදා පහු වෙලානේ. චිනත්සම් නිදා පහු වෙලා. ඒ හින්දා මෙයාට මාරු කරලා දෙන්න බැරුව ඇති. සපත්තු මාරු කරන කාලේ පහු වෙලා හින්දා. ලංකාවේ ඔයාලා දන්නවනේ අපි මොන හරි දෙයක් අරන් ගියම දවස් 3ක් 4ක් ඇතුළත මාරු කරන්න පුළුවන් කියලා කියනවා. නේද? එහෙම දේවල් තියෙනවා. අන්න ඒක තමයි මෙතන චිනත්සම් නිදා කියන්නේ පහු වෙලා කියන එක. පරක්කු වෙලා කියන අර්ථය. හොඳයි ඊළඟට අපි බලමු 12 වෙනි පාඩමේ තියෙන ව්‍යාකරණ කොටස ගැන. 12 වෙනි පාඩමේ පළවෙනි සංවාදයට අදාළව අපිට තියෙන්නේ අසේයෝ සහ සේයෝ කියන ව්‍යාකරණ මේ කොටස ගැන. අසේයෝ කියන ව්‍යාකරණ කොටස ගැන. ඉතින් මම කලින් ඔයාලට පැහැදිලි කරා චුසේයෝ සහ ආචුසේයෝ ඕචුසේයෝ ගැන. ඉතින් එතනදී බලන්න මේ චුදා කියන ක්‍රියාපදයට සේයෝ එකතු වෙලා චුසේයෝ හැදුනම ඒ චුදා කියන පදයට ගෞරවයක් එකතු වුණා. ඒ කියන්නේ චුදා කියන එක ගෞරවයෙන් කරලා දෙන්න කියන අර්ථය ආවා මේ චුසේයෝ හැදුනම නේද? චුදා කියන්නේ දෙනවා කියන අර්ථය බලන්න මේ අයම පොඩ්ඩක් පෙන්නන්න. මේ චුසේයෝ හැදිලා තියෙන්නේ චුදා කියන ක්‍රියාපදයට සේයෝ එකතු වෙලා. හරිද? එතකොට මේ ඕනම ක්‍රියාපදයකට මේ සේයෝ කියන කොටස එකතු වෙලා තිබුණා. ඒකේ අර්ථය තමයි ඕනම ක්‍රියාපදයක් ගෞරවාර්ථයෙන් කරලා දෙන්න කියන අර්ථය. නැත්නම් ඒ ක්‍රියාව ගෞරවයෙන් කියනවා කියන එක. දැන් උදාහරණයකට බලමු අපි මම පැහැදිලි කරා තැනදී කාචුසයෝ කියලා. එතකොට කාචුසයෝ කියන්නේ ගිහින් දාන්න ගිහිල්ලා දෙන්න කියලා. එතකොට අපි කොහොමද කායික සේයෝ එකතු කරාම කසේයෝ. කසේයෝ කියලා කියන්නේ යන්න, ගෞරවයෙන් කියන්නේ යන්න. හරි? කසේයෝ කියලා කියන්නේ යන්න. ඒ වගේ තමයි මේ සේයෝ එකතු වුණොත් ඕනම ක්‍රියාපදයකට ඒ ක්‍රියාව ගෞරවයෙන් කරන්න කියලා තමයි කියන්නේ. හොඳයි. මේවා ක්‍රියාපදයක එකතු වෙන විදිහ ගැන මම පැහැදිලි කරන්න. ඕනම ක්‍රියාපදයක දායවත් කරාට පස්සේ තියෙන ක්‍රියා මූල කොටසේ පශ්චිම අකුරක් තියෙනවා නම් මේ ශබ්ද කොටසත් එක්ක සේයෝ එකතු කරනවා. ඒ වගේම තමයි ඕනම ක්‍රියාපදයක දායවත් කරාට පස්සේ පශ්චිම අකුරක් නැති අවස්ථාවේදී අපි එකතු කරන්නේ මෙන්න මේ සේයෝ කියන කොටස. ඔයාලා දන්නවා පශ්චිම එකක් කියන්නේ හල් අකුරක්. හරි? හොඳයි. අපි උදාහරණ බලලා මේක තවදුරටත් පැහැදිලි කරගමු. සික්තන්හි ඕදියේස්සොයෝ සික්තන්හි ආපනශාලාව ඕදියේස්සොයෝ කොහෙද තියෙන්නේ? ඕදියේස්සොයෝ කොහෙද තියෙන්නේ? සික්තන්හි ඕදියේස්සොයෝ ආපනශාලාව කොහෙද තියෙන්නේ? කොන්මුල් පක්කේ ඉස්සොයෝ කොන්මුල් ගොඩනැගිල්ල පක්කේ එළියේ ඉස්සොයෝ තියෙනවා. කොන්මුල් පක්කේ ඉස්සොයෝ ගොඩනැගිල්ල පිටත තියෙන්නේ. චෝචොගොරෝ නාගසයෝ චෝචොගොරෝ චෝ අර චොක් පැත්ත එරෝ දිශාවට චෝචොගොරෝ අර පැත්තට නාකසයෝ එළියට යන්න නාකසයෝ. එතකොට නාකසයෝ කියන්නේ එළියට යන්න කියන එක. එතකොට මේ නාකදා කියලා කියන්නේ සාමාන්‍ය එක. නාකසයෝ කියලා කිව්වම මේක ගෞරවයෙන් කියනවා. ඉතින් බලන්න නාකදා කියන එකට දායවත් වෙලා සේයෝ එකතු වෙලා නාකසයෝ වෙලා තියෙනවා. එතකොට පැහැදිලි වෙන්නේ නැති මෙතන සේයෝ එකතු වෙලා එළියට යන්න කියන එක ගෞරවාර්ථයෙන් කියලා තියෙනවා. හරිද? එතකොට මේ මෙන්න මේ පිළිබඳව අපි අද කතා කරන මේ චෝචොගොරෝ අරෝ පිළිබඳව මෙතනදී මේ දිශාවක් හැදින්වීම කරන්නේ චෝචොගොරෝ අර පැත්තට නාකසයෝ යන්න කියලා තමයි මෙතනදී කියන්නේ. එතකොට මේ නාකදා කියන එක සේයෝ එකතු වෙන හැටි ගැන පැහැදිලි වෙන්නට ඇති. තව උදාහරණ බලමු. තව දුරටත් හොඳින් පැහැදිලි කරගන්නට. බලන්න දෙවෙනි උදාහරණය. තුවන්සි පල්ලි ඔසේයෝ තුවන් මහත්මයා පල්ලි ඉක්මනට ඔසේයෝ එන්න. ඕදා කිව්වොත් නිකම්ම එනවා. ඔම්නිදා මතක ඇති ලියන භාෂාව ගැනනේ මම පැහැදිලි කරේ. ලියන භාෂාවෙන් කිව්වොත් ඔම්නිදා. හරි? එතකොට කතා කරන භාෂාවෙන් කිව්වොත් ඕයෝ පල්ලි ඕයෝ කියන්නේ පල්ලි වායෝ නේ.
මතකනේ එකතු වුණාම වා වෙනවා. එතකොට පල්ලි වායෝ ඉක්මනට එන්න කියන්න පුළුවන්. දැන් පල්ලි වායෝ කිව්වොත් සාමාන්‍ය භාෂාව. හරිද? එතකොට පල්ලි ඔසේයෝ කියලා කිව්වොත් ඉක්මනට එන්න කියලා ගෞරවයෙන් කියනවා. තුවන්සි පල්ලි ඔසේයෝ තුවන් මහත්මයා ඉක්මනට එන්න. කොහොමද මේ සේයෝ ඕදා එක්ක එකතු වුනේ? ඔයාලා දන්නවා මේ ඕදා කියලා කියන්නේ එනවා කියන අර්ථයේ තියෙන ක්‍රියාපදය. මෙතන දායකක් ආපුවම තමයි ඕදා වෙන්නේ නේ. ඉතින් ඕදා වල තියෙන දායවත් කරාම ක්‍රියාමූල කොටස හැටියට තියෙන්නේ මෙන්න මේ ඕ එක. හරිද? එතකොට ඕ එක ගත්තම ඕ එකට පචිම් තියෙනවද? පචිම් නැහැ. පචිම් නැති නිසා අපි එකතු කරනවා සේයෝ. මෙන්න මේ සේයෝ කොටස. පචිම් එකක් කියන්නේ මේ යටට තියෙන හල් ලකුර. හල් ලකුරක් නැති නිසා අපි සේයෝ එකතු කරලා ඔසේයෝ කියලා හදා ගන්නවා. එතකොට මේ ක්‍රියාපදයේ ගෞරවයෙන් ඒ ක්‍රියාපදයට ගෞරවාර්ථයක් එකතු වෙනවා. නේ අල්ගෙස් නේ අරස්සෝයෝ ඔව් තේරුණා. චම්කන්මන් කිදාරිසේයෝ චම්කන්මන් ටික වේලාවක් කිදාරිසේයෝ බලන්න. මේ කිදාරිසේයෝ මේ සේයෝ එකතු වෙලා තියෙනවා. කොහොමද මේ කිදාරිසේයෝ හැදුනේ? කිදාරිදා කියන ක්‍රියාපදයේ දායවත් වෙලා අපි බලනවා මෙතන පචිම් තියනවද? පචිම් එකක් නැහැ. ඒ නිසා අපි සේයෝ එකතු කරා. කිදාරිසේයෝ රැඳී සිටින්න. චම්කන්මන් ටික වෙලාවක් කිදාරිසේයෝ රැඳී සිටින්න. තුන්වෙනි උදාහරණය බලන්න. යෝගි චාරිස්සෝයෝ යෝගි මෙහෙ චාරි පුටු ඉස්සෝයෝ තියනවාද? යෝගි චාරිස්සෝයෝ නේ අංජසයෝ නේ ඔව් අංජසයෝ. අංජසයෝ කියන්නේ ඉඳ ගන්න. මේ අංජසයෝ කොහොමද අංජසයෝ උනේ? කොහොමද මේ සේයෝ වෙලා එකතු වෙලා තියෙන අන්දා කියන ක්‍රියාපදයට? අන්දා කියන ක්‍රියාපදේ දායවත් කරාම තියෙන මෙන්න මේ ක්‍රියාමූල කොටස අන් කියන. ඉතින් ඒකේ තියෙන පචිම් එක විදිහට මේ ඡයන්නකුත් තියෙනවා නයන්නකුත් තියෙනවා. මේක තමයි. ඉතින් පචිම් එකක් තියෙන අවස්ථාවේදී අපි මොකද කිව්වේ? මේ බිඳුව කොටසත් එක්ක නැත්නම් ශබ්ද කොටසත් එක්ක සේයෝ එකතු කරනවා. එතකොට අන්දා කියන එකේ දායවත් වුණා. පචිම් එකක් තියෙනවා. ඒ නිසා ශබ්ද කොටසත් එක්ක සේයෝ එකතු කරා. එතකොට හැදෙනවා අංජසයෝ ඉඳ ගන්න කියලා ගෞරවයෙන් කියනවා. නේ අංජසයෝ. හරි. පැහැදිලි වෙන්නට ඇති 12 වෙනි පාඩමේ පළවෙනි ව්‍යාකරණය අසේව පිළිබඳව. හොඳයි මම හිතන්නේ තව පැහැදිලි කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේ පිළිබඳව අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඕන. මට සමහරට වරදින්න පුළුවන් එහෙම සමහර දේවල්. ඒවා චුට්ටක් බලලා අනිවාර්යෙන් කියන එක ඔයාලගේ වගකීමක්. මොකද ඔයාලා හොඳට අහගෙන ඉන්නට ඕන. මේක ඔන්ලයින් මම කරන දෙයක් නිසා. හොඳයි. අපි බලමු. හොඳයි 12 වෙනි පාඩමේ දෙවෙනි කොටසට අදාළව අපිට තියෙන්නේ රෝ කියන ව්‍යාකරණ කොටස ගැන කතා කරන්න. මම කලින් වතාවේදීත් ඔයාලට පැහැදිලි කළා මෙන්න මේ රෝ පිළිබඳවනේ. කොහෙද ඒක තිබ්බේ කියලා මම බැලුවේ. පැහැදිලි මේ තියෙන රෝ චෝචගරෝ අර පැත්තට කියන අර්ථය ආවා. ඉතින් එතකොට මෙන්න මේ රෝ කියන ව්‍යාකරණ කොටස අපි භාවිත කරන්නේ යම්කිසි දිශාවකට දෙයක් කරන්න. එක්ක දිශාවකට යනවා. අර දිශාවෙන් ඉඳන් එන්න. ඒ වගේ දිශාවක් ගැන හැඟවීමට තමයි මේ රෝ භාවිතා කරන්නේ. රෝ හරි රෝ හරි. ඉතින් මේ රෝ භාවිතා වෙන්නේ කොහොමද කියන එක ගැන කියනවනම් ක්‍රියාපදේ දායවත් කරාම පචිම් අකුරක් තියෙනවා නම් රෝ භාවිතා කරනවා. ක්‍රියාපදේ දායවත් කරාම පචිම් අකුරක් නැත්නම් අපි භාවිතා කරන්නේ මෙන්න මේ රෝ කොටස විතරයි. මම කලින් පැහැදිලි කරා වගේම දැන් බලන්න අපිට මේ උදාහරණ වලින් දේවල් ගොඩාක් ඉගෙන ගන්න පුළුවන්. බලන්න මේ ශබ්ද කොටසත් එක්ක තියෙන ව්‍යාකරණ සහ මේ වගේම එතකොට ශබ්ද කොටස නැතුවත් ඒකට එක පාර්ට් එකක් වෙනවා. දැන් අපි මේ ව්‍යාකරණය ගත්තම ඇත්තටම අසේයෝනේ. ඒ වුණාට මේකේ පාර්ට් දෙකක් තියෙනවා සේයෝ සහ අසේයෝ කියලා. ඉතින් මේ වගේ තියෙන ව්‍යාකරණ කොටස් වල මේ ශබ්ද කොටස එනවනම් අපි ක්‍රියාපදයකට මේ ව්‍යාකරණ එකතු කිරීමේදී බලන දේ තමයි ක්‍රියාපදේ දායවත් කරාම තියෙන ක්‍රියාමූල කොටසේ පචිම් එකක් තියෙනවද නැද්ද කියලා. පචිම් එකක් තියෙනවනම් අපි අනිවාර්යෙන් එකතු කරන්නේ අසේයෝ. පචිම් එකක් නැත්නම් මේ ශබ්ද කොටස නැතුව සේයෝ එකතු කරනවා වගේ අන් ව්‍යාකරණ වලත් ඒ විදිහටම තමයි වෙන්නේ. ඉතින් දැන් උදාහරණයක් බලන්න මේ රෝ කියන එක. රෝ කියන එකෙත් පචිම් එකක් තිබ්බොත් එහෙම මේ ශබ්ද කොටසත් එක්ක රෝ එකතු වෙනවා. පචිම් එකක් නැත්නම් මෙන්න මේ රෝ කොටස පමණක් ව්‍යාකරණයට එකතු වෙනවා. ඒක මතක තියාගන්න. අපි බලමු උදාහරණ කියවලා.
වජන්සිරි ඔදියේ ඉස්සෝයෝ වජන්සිරි. වජන්සිරි කියන්නේ වැසිකිළිය. ඔදියේ කොහෙද ඉස්සෝයෝ තියෙන්නේ? සමුසිල් යොප්පේ ඉස්සෝයෝ සමුසිල්. මොකද සමුසිල්? ගොඩනැගිල්ල. යොප්පේ කියන්නේ පැත්තකින් ඉස්සෝයෝ තියෙනවා. ඔරන්චෝගරෝ කසයෝ. ඔරන්චෝගරෝ. මොකද්ද මේ ඔරන්චෝගරෝ? ඔරන් කියලා කියන්නේ දකුණ. චෝක් පැත්ත. එරෝ දිශාව. දකුණු පැත්තට තියෙන දිශාවට කසයෝ යන්න. ඔරන්චෝගරෝ. එතකොට බලන්න දැන් අපි මේ ඔරන්චෝක් විතරක් නිකම්ම කිව්වොත් මොකද්ද? ඔරන්චෝක් දකුණු පැත්ත. එතකොට අපි මේ දිශාව වට කියලා කියන්නේ කොහොමද? එතකොට තමයි මෙන්න මේ රෝ හරි එරෝ හරි අවශ්‍ය වෙන්නේ ඔරන්චෝගරෝ කියලා. ඉතින් බලන්න මේ ඔරන්චෝක් කියන්නේ දකුණු පැත්ත. එතකොට දකුණු පැත්ත කියන එකේ අවසාන වෙලා තියෙන්නේ කයන්නකින්. එතකොට ඒක පශ්චිම එකක් විදිහට තියෙන්නේ මේ කයන්න. ඒ නිසා අපි මේ රෝ එකතු කරනවා. එතකොට ඔරන්චෝගරෝ දකුණු පැත්තට කසයෝ යන්න. ඊළඟ උදාහරණය බලන්න. යක්කුගී ඔදියේ ඉස්සෝයෝ යක්කුගී ෆාමසිය. ඔදියේ කොහෙද ඉස්සෝයෝ තියෙන්නේ? ඊචනේ ඉස්සෝයෝ කියන්නේ දෙවෙනි මේ චන් මතකද මම අර කේ ගැන කතා කරා? ඔරෙන්ජි තසොත් කේ ජුසයෝ කියලා කිව්වේ. එතනදී අපි කිව්වා ගෙඩි පහ හැඳින්වීමට අර කේ කියන කොටස තසොත් වල කේ කියන කැලලක් ආවේ ඒක භාවිතා කරේ ගෙඩි හැඳින්වීමට කියලා මම කිව්වා. එතකොට මේ වගේම මෙතන මේ චන් කියලා කියන්නේ තට්ටු හැඳින්වීමට පාවිච්චි කරන වචනයක්. තට්ටු බිල්ඩින් වල තට්ටු ගන්න. එතකොට ඊචනේ දෙවෙනි තට්ටුවේ ඉස්සෝයෝ තියෙනවා. විරෝ ඔල්ලා කසයෝ. විරෝ බලන්න. මෙන්න රෝ එකතු වෙලා තියෙනවා. වී කියන්නේ උඩ පැත්තට නැත්නම් උඩ දිශාවට කියලා කොහොමද කියන්නේ? රෝ එකතු කරලා. වී ගත්තම වී වලට පචිම් නැහැ. ඒ නිසා අපි කෙලින්ම රෝ එකතු කරලා විරෝ ඔල්ලා කසයෝ. උඩ පැත්තට කසයෝ යන්න. ඔල්ලා කසයෝ කියන්නේ උඩට නගින්න කියන එක. විරෝ ඔල්ලා කසයෝ උඩ දිශාවට නගින්න. පැහැදිලි නේද? හොඳයි. මේ තුන්වෙනි උදාහරණය බලමු. මේකදී අපි ඉගෙන ගන්න තව දෙයක් තියෙනවා අලුත් දෙයක්. හොඳට බලමු. හොඳට බලාගෙන ඉන්න මේ ටික. මම ඔයාලට පැහැදිලි කරා නේද? ක්‍රියාපදේ දායවත් කරාම පචිම් තියෙනවා නම් රෝ එකතු කරනවා. පචිම් නැත්තම් රෝ විතරයි අපි එකතු කරන්නේ කියලා මම පැහැදිලි කරා. බලන්න මේ වාක්‍ය. කොම්පියුටර්ගා ඔදියේ ඉස්සෝයෝ පරිගණකයේ ඔදියේ කොහෙද ඉස්සෝයෝ තියෙන්නේ? සමුසිරේ ඉස්සෝයෝ කාර්යාලයේ ඉස්සෝයෝ තියෙනවා. සමුසිල්ලෝ කසයෝ. සමුසිල්ලෝ කසයෝ හරිනේ. බලන්න මේකේ මොකක් හරි වෙනසක් වගේ වඩ පේනවද? සමුසිල්ලෝ කසයෝ. ඔයාලා දන්නවා මේ ලෝ එක අයින් කරන්නකො. දැන් ඔයාලා දන්නවා සමුසිල් කියලා කියන්නේ කාර්යාලයටනේ. සමුසිල් කියලා කියන්නේ කාර්යාලයට. එතකොට මේ සමුසිල් වල තියෙනවා පචිම් එකක් විදියට. ඉතින් පචිම් එකක් තියෙනවා නම් එකතු වෙනකොට මෙන්න මේ රෝ කෑල්ලනේ. ඒත් මෙතන රෝ නෑනේ, රෝ විතරයිනේ තියෙන්නේ. බලන්නකෝ ඒක කොහොමද යමුනේ. නේ? අන්න. ඒක තමයි කියන්නේ කොරියානු භාෂාවේ අක්‍රමවත් මේක අක්‍රමවත් විදියක්. මම ඒ ගැන පැහැදිලි කරන්නම් තව ඉස්සරහට යද්දී. දැන් අපි මේ පොදු පැටර්න් එක මොකද්ද? ක්‍රියාපදේ දායවත් කරලා මේ රෝ එකතු කරන්න පචිම් එකක් තියනවද නැද්ද කියලා අපි බැලුවා. ඒක තමයි යන සාමාන්‍ය පැටර්න් එක. නමුත් මේ සාමාන්‍ය පැටර්න් එකෙන් එහාට ගිහිල්ලා වෙනස් වෙන සමහර වචන තියෙනවා. ඒ වෙනස් වෙන්න සමහර විට අදාළ වෙනවා මෙන්න මේ ර කියන නැත්නම් ල කියන ශබ්දය අවසාන පචිම් එක විදිහට තියෙන අවස්ථාවකදී මේ පැටර්න් එක වෙනස් වෙනවා. ඉතින් බලන්න මෙතනදී අපි සමුසිල් කියලා තියෙනකොට අපි කෙලින්ම ගන්නවා රෝ එකතු කරන්න. එතකොට කොහොමද වෙන්නේ? සමුසිල් මෙතන ශබ්දය තියෙනවනේ. එතකොට මොකද වෙලා තියෙන්නේ? ශබ්දය ඉවත් වෙලා කෙලින්ම රෝ එකතු වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම එකතු වෙන්න ඕන රෝනේ. ඒ වුණාට රෝ වල ඉවත් වෙලා තියෙන්නේ ඇයි? මේ ර හින්දා මේ එක ඉවත් වෙලා තියෙනවා. මේ පිළිබඳව පැහැදිලි කරන්න ඕන තව අවස්ථාවක් තියෙනවා. මේක ලොකුවට ඔලුවට දාගන්න එපා. මට ඕන කොහොම හරි මේක ඔයාලට හොඳින්ම කියලා දෙන්න.
දැන් හිතන්න මෙතන සමුසිල් කියලා තියෙනවනේ. සමුසිල් වල අවසානයේ තියෙනවා රයන්නක්. අපිට මේ එතකොට කාර්යාලයේ පැත්තට නැත්තම් කාර්යාලයේ දිශාවට කියලා කියන්නට ඕන. එතකොට අපි බලනවා සමුසිල් කියන පදේ අරන් සමුසිල් වල අවසානයේ තියෙනවා පචිම් එකක්. එහෙනම් පචිම් එකක් තියෙනකොට අපි ඉගෙන ගත්තේ රෝ එකතු කරන්නට ඕන. මේ ශබ්ද කොටසත් එක්ක රෝ එකතු කරන්නට ඕන. එහෙනම් එකත් එක්ක රෝ දාලා බලුවම සමුසිර රෝ වෙනවනේ. ඒක ගැලපෙන්නේ නැහැ. එතනදී වෙලා තියෙන දේ මතක තියාගන්න. ශබ්ද කොටස ඉවත් වෙලා තියෙනවා. ශබ්ද කොටස ඉවත් උනේ ඇයි දන්නවද? මෙන්න මේ රෝ එක මේ නැත්තම් මේ රයන්න තනියෙන් නැතුව මෙන්න මේ ඕ ශබ්දයක් එකතු වෙලා තිබ්බ හින්දා. නැත්තම් හිතන්න මේ රෝ එක නැතුව මෙතන තනි ලයන්නක් තිබ්බනම්, ඒ කියන්නේ ලයන්නට කිසිම දෙයක් සම්බන්ධ නැතුව තිබ්බනම් මේ එකත් එක්ක මේ ර එකත් අයින් වෙනවා. හරිද? ඒක ඉස්සරහදී පැහැදිලි වෙයි. ඒක මතක තියාගන්න. දැන් මෙතන සමුසිල් කියනකොට අපි ඇත්තටම එකතු කරන්න ඕන රෝනේ. කාර්යාලයේ දිශාවට කියලා කියනනම් අපි එකතු කරන්න මේ රෝ. නමුත් අපි රෝ එකතු කරලා ගත්තට නිවැරදි විදිහට හැදෙන්නේ මෙන්න මේක. එතකොට මේ ශබ්ද කොටසට මොකද උනේ? ශබ්ද කොටස ඉවත් වුණා. ඒ ඉවත් වීම සිද්ධ උනේ මෙන්න මේ රයන්න හින්දා. මේ රයන්න සම්බන්ධ වෙලා තිබ්බ තවත් කෑල්ලක් එක්ක. හදිසියෙ හරි මේ ඕ කෑල්ලත් එක්ක රයන්න තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ? මේ රයන්න අයින් වෙනවා. මේ රයන්නයි කොටසයි දෙකම අයින් වෙලා මේ ර එක විතරක් පචිම් එක විදිහට එනවා. මේ ගැන තේරුම් නැත්නම් දැන් වැඩි හිතන්න යන්න එපා. මම ඉස්සරහට තවදුරටත් පැහැදිලි කරනකොට ආයෙ මෙතෙන්ට ඇවිල්ලා මම පැහැදිලි කරගෙන යන්නම්. හොඳයි. අපි බලමු ඊළඟට තියෙන වචන ගැන. මම පොඩ්ඩක් රයන්න අවසානයේට වචන ගැන කතා කරා. හොඳ යන්නේ. මේ සමුසිල්, මියොන්සිල්, වජන්සිල්. මේ සමුසිල් කියන්නේ කාර්යාලය. වජන්සිල් වැසිකිළිය. වජන්සිල් වැසිකිළිය, මියොන්සිල් සැලොන් එක. ඒතකොට බලන්න මේ සමුසිල් කියන එකේ අවසානට තියෙනවා රයන්න. මියොන්සිල් කිව්වත් රයන්නක් තියෙනවා. වජන්සිල් කිව්වත් රයන්නක් තියෙනවා. ඉතින් එතකොට මෙන්න සමුසිල් කියන එකට අපි එකතු කරනවා. දැන් මම කිව්වනේ පචිම් එකක් තියෙනවද කියලා බලලා පචිම් එකක් තියෙනවා ශබ්ද කොටසත් එක්ක රෝ එකතු වෙන්න ඕන. ඉතින් ඒ නිසා දැන් ඔයාලා ඔන්න දානවා දැන් එකත් එක්ක රෝ එක. ඒ වුණාට එතකොට කොහොමද වෙන්නේ? සමුසිර රෝ වෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේකෙදි වෙන්නේ අපි කොරියානු භාෂාවේ මේ ව්‍යාකරණ මේ රීතියෙන් පිටට ගිහිල්ලා තමයි මේ වැඩේ වෙන්නේ. නීතියෙන් පිටට ගිහිල්ලා තමයි මේ දේ වෙන්නේ. එතකොට හොඳට මතක තියාගන්න මේ වගේ අවස්ථා එනකොට මේ හැබැයි මේ රයන්න මේ රයනු දෙක තියෙන අවස්ථාව මතක තියාගන්න. මැදට මේ ඕ එකක් තියෙනවා. නැත්නම් ශබ්දයක් තියෙනවා. බලන්න මේ ර එක මෙතනට සම්බන්ධ වෙලා තිබ්බොත් මොකක් හරි දෙයක් එක්ක නැත්නම් අකුරක් එක්ක හරි පචිම් වෙලා හරි නැත්නම් ස්වරයක් එක්ක මේක කම්බයින් වෙලා තිබ්බොත් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මෙන්න මෙයා විතරක් අයින් කරන එක. ඔය ශබ්ද කොටස විතරක්. නමුත් හොඳට මතක තියාගන්න හදිස්සියේවත් මෙන්න මේ ඕ ශබ්ද කොටස නැති වෙලා තිබ්බොත් අපිට මෙයත් අයින් කරන්න වෙනවා, මෙයත් අයින් කරන්න වෙනවා. මෙන්න මෙයා විතරයි ඉතුරු වෙන්නේ. මෙතන මෙයා පචිම් එකක් විදිහට යන්න විදිහක් නැහැ. ඒ නිසා මේ රෝ කෑල්ලත් එක්ක ඉතිරි ව්‍යාකරණයේ ඉතිරි විදිහට හැදිලා යනවා. ඒ ගැන මතක තියාගන්න. ලොකුවට මතක තියාගන්න බෑ. තව උදාහරණ පැහැදිලි කරන්න මම එතකොට ඔක පැහැදිලි වෙයි. ඔයා මේ දේ ඉගෙන ගන්නම ඕන. මොකද මේක සරලයි, ගොඩක්ම සරලයි. ඉගෙන ගත්තට පස්සේ මේක ඔයාලට මතක තියාගන්න ඕනේ නැහැ. වාක්‍ය දැක්කම තේරෙනවා මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා. බලන්නකො එතකොට සමුසිල් තියෙනවා. සමුසිල් වල පචිම් තියෙන හින්දා අපි රෝ එකතු කරා. සමුසිල් ලෝ තමයි නිවැරදි වචනය වෙන්නට ඕන. මේ රයනු දෙකක් මත තියෙනකොට අපි ලයනු ශබ්දයෙන් ශබ්ද කරනවා. ඒකත් මතක තියාගන්න. එතකොට මියොන්සිල් බලන්න. මියොන්සිල් වල පචිම් එකට තියෙනවා රයන්නක්. ඔන්න මියොන්සිර රෝ එකතු කරා මියොන්සිර රෝ. අපි මේක අයින් කරනවා. මෙයා කම්බයින් වෙලා තියෙනවා මේ ඕ වලට සම්බන්ධ වෙලා මෙයා තනියෙන් ඉන්නවා. අපි මෙයාව අයින් කරනවා. එතකොට මියොන්සිල් ලෝ. ඊළඟට වජන්සිල් කියන එක වජන්සිල් ලෝ බවට පත් වෙලා තියෙනවා. හොඳයි. ඒ ගැන පැහැදිලි වුණාද මන් දන්නේ චුට්ටක් හරි පැහැදිලි වුණා නම් ඒ පිළිබඳව මතක තියාගන්න ලොකු මතකයක් ඕනේ නැහැ. අපි පාඩමේ ඉස්සරහට යමු. බලන්න මේ ටික. අපරෝ කසයෝ අප් කියන්නේ ඉදිරිය. අප් කියන එකේ පචිම් එකක් විදිහට පයන්නක් තියෙනවා. මේ පයන්නක් තියෙන හින්දා අපි
පචිම් එක තියෙන නිසා අපි රෝ එකතු කරනවා. අපරෝ ඉදිරියට කසයෝ යන්න. එතකොට ත්වී කියන එක ගත්තම පචිම් තියෙනවද නැහැ. ඒ නිසා අපි කෙලින්ම රෝ එකතු කරනවා. එතකොට ත්විරෝ කසයෝ පිටුපසට යන්න. ඔරන්චෝග් බලන්න දකුණු පැත්ත කියනකොට ඔරන්චෝග් කියනකොට කයන්නක් තියෙනවා පචිම් එකට. ඒ නිසා අපි එකතු කරනවා රෝ. ඔරන්චොගරෝ කසයෝ දකුණු පැත්තට යන්න. වෙන්චෝග් කියනකොට මෙන්න කයන්නක් තියෙනවා පචිම් එකට අපි රෝ එකතු කරනවා. එතකොට වෙන්චොගරෝ කසයෝ වම් පැත්තට යන්න. විරෝ ඔල්ලා කසයෝ වී කියන්නේ උඩ කිව්වම මේ වී වලට පචිම් නැහැ. ඒ නිසා රෝ එකතු කරලා විරෝ හැදෙනවා. විරෝ ඔල්ලා කසයෝ උඩ පැත්තට නැගලා යන්න. උඩ දිශාවට නැගලා යන්න. ඊළඟට තියෙනවා අරේරෝ නෙරියෝ කසයෝ අරේරෝ මොකද අරේරෝ යට දිශාවට. මේ අරේ කියලා කියන්නේ යට. හරි රෝ කියන්නේ ඒ පැත්තට කියන එක. ඒ දිශාවට යට දිශාවට කියලා තමයි රෝ එකත් එක්ක එකතු වෙලා හැදිලා තියෙන්නේ. එතකොට අරේ කිව්වම මේක පචිම් නැහැ. පචිම් නැති නිසා අපි කෙලින්ම රෝ එකතු කරලා අරේරෝ නෙරියෝ කසයෝ යට පැත්තට නෙරියෝ කසයෝ බැහැලා යන්න. හරි පැහැදිලි වෙන්නට ඇති ඒක නා. අපි ඊළඟට බලන්නට යන්නේ 13 වෙනි පාඩමේ තියෙන පළවෙනි ව්‍යාකරණ කොටස ගැන. බලන්න 13 වෙනි පාඩමේ අපිට මුලින්ම ඉගෙන ගන්නට තියෙන්නේ කෝසිප්තා කියන ව්‍යාකරණ කොටස ගැන. කෝසිප්තා. ඉතින් මතක තියාගන්න කලින් ව්‍යාකරණ වලදී වගේ මේකේ කිසිම නීතියක් රීතියක් බලපාන්නේ ඕනම ක්‍රියාපදයක දායවත් කරලා අපිට කෙලින්ම කෝසිප්තා එකතු කරන්නට පුළුවන්. කෝසිප්තා නැත්නම් කෝසිපෝයෝ එකතු කරන්නට පුළුවන්. මේ කෝසිප්තා කියන්නේ සාමාන්‍යයෙන් භාෂාවේ. එතකොට කෝසිපෝයෝ කියලා කිව්වොත් කතා කරන භාෂාව. හරිද? ඒක මතක තියාගන්න. එතකොට මේ කෝසිප්තා අපිට එකතු කරන්න පුළුවන් ඕනම ක්‍රියාපදයක දායවත් කරලා කිසිම නීතියක් රීතියක් බලපාන්නේ නැතුව. එතකොට කෝසිප්තා කියන එක ක්‍රියාපදයකට එකතු වුණාම ඒ ක්‍රියාපදයේ අර්ථය වෙන්නේ ඒ ක්‍රියාපදය කරන්නට කැමති ඒ ක්‍රියාපදය කරන්නට අවශ්‍යයි කියන එක. උදාහරණයකට අපි බලමු කදා කියන එක අරන්. කදාවල දායවත් කරාම කා තියෙන්නේ. එතකොට කගොසිප්තා කිව්වොත් නැත්තම් කගොසිපෝයෝ කියලා කිව්වොත් යන්නට කැමති යන්නට අවශ්‍යයි. නැත්තම් කදා කිව්වොත් යනවා නිකම්ම යනවනේ. යන්නට කැමති කියලා කොහොමද කියන්නේ? කගොසිපෝයෝ කගොසිප්තා නැත්තම් කගොසිපෝයෝ යන්නට කැමති. පැහැදිලි වෙන්නට ඇති ක්‍රියාපදයක කොහොමද එකතු වෙන්නේ කියලා. අපි උදාහරණ වාක්‍ය කියලා පැහැදිලි කරගමු. නෙයිල් සිගාන් ඉස්සෝයෝ නෙයිල් සිගානි ඉස්සෝයෝ. හෙට නෙයිල් කියන්නේ හෙට සිගානි එතන සිගාන් කියන්නේ වෙලාව. ඉස්සෝයෝ තියනවද? මන්නා ගොසිපෝයෝ. මන්නා දා කියන එක ඒ දා ඉවත් වෙලා ගෝසිපෝයෝ එකතු වෙලා තියෙනවා. එතකොට මන්නා ගෝසිපෝයෝ යන්නට නෙවෙයි මුණ ගැහෙන්නට අවශ්‍යයි. මුණ ගැහෙන්නට කැමතියි. මන්නා ගෝසිපෝයෝ මුණ ගැහෙන්නට ඕන. නෙයිල් සිගානිස්සෝයෝ හෙට වෙලාවක් තියනවද? මන්නා ගෝසිපෝයෝ මුණ ගැහෙන්නට කැමතියි. මුණ ගැහෙන්නට අවශ්‍යයි. චුවායෝ හොඳයි. නෙයිල් මන්නායෝ නෙයිල් හෙට මන්නායෝ මුණ ගැසෙමු. ඊළඟ උදාහරණය බලන්න. මෝහගොසිපෝයෝ මෝ මොනවද? හගෝ මොකක්ද හගෝ? ඔයා දන්නවා හදා කියන ක්‍රියාපදයේ අර්ථය තමයි කරනවා කියන එක. ඉතින් හදා කියන ක්‍රියාපදයේ දායවත් වෙලා කෝසිපෝයෝ එකතු වෙලා තියෙනවා. එතකොට මොනව කරන්නටද කැමති කියලා තමයි මේ වාක්‍යය අහන්නේ. මොනවද හගොසිපෝයෝ කරන්නට කැමති කරන්නට අවශ්‍ය. යොන්හාරල් පොගොසිපෝයෝ යොන්හාරල් චිත්‍රපටයක් පොගොසිපෝයෝ බලන්නට කැමති. බලන්න මේකේ ප්‍රශ්නේ අහන්නේ මෝහගොසිපෝයෝ. හරිද? මොනවා කරන්නටද කැමති? එතකොට උත්තරෙත් දීලා තියෙනවා යොන්හාරල් පොගොසිපෝයෝ චිත්‍රපටි බලන්නට කැමති. චිත්‍රපටිය බලන්නට අවශ්‍යයි. බලන්න ඒ ගැන තනිව අවධානය යොමු කරලා බලන්න. ඔයාලට මේ වගේ තවත් වාක්‍ය ඉස්සරහට හම්බෙයි ඔය EPS topic පොත කියවගෙන යනකොට එනවා. අපි බලමු ඊළඟ එක. මොග්ගොසිපෝයෝ මොග්ගොසිපෝයෝ මොනවද? මොග්ගොසිපෝයෝ කන්නට කැමති. මොග්ගෝ කියන්නේ කොහොමද හැදුනේ? මොක්තා කියන ක්‍රියාපදේ දායවත් වෙලා මොක් කියන කොටස විතරක් ඉතුරු වෙලා ඒ කොටසට කෝසිපෝයෝ එකතු වුණා. එතකොට මොග්ගොසිපෝයෝ හැදිලා මොනවද කන්නට කැමති? පිබිම්පබල් මොග්ගොසිපෝයෝ පිබිම්පබල් මොග්ගොසිපෝයෝ පිබිම්පබ් කන්නට කැමති කන්නට අවශ්‍යයි.
හොඳයි එතකොට අපි කතා කරේ කෝසිප්තා කියන ව්‍යාකරණ කොටස ගැන. ඒක අපි පැහැදිලි කරා ඕනම ක්‍රියාපදයක දායවත් කරාට පස්සේ කෝසිප්තා එකතු කරන්නට පුළුවන්. ඉතින් ඕනම ක්‍රියාපදයකට කෝසිප්තා එකතු වුණාට පස්සේ ඒ ක්‍රියාපදේ කරන්නට කැමති කරන්නට අවශ්‍යයි කියන අර්ථය ගොඩනගෙනවා කියලා මම පැහැදිලි කරා. හොඳයි ඊළඟට අපි 13 වෙනි පාඩමේ දෙවෙනි සංවාදයට අදාළව තියෙන ව්‍යාකරණ කොටස ගැන බලමු. අපිට ඉගෙන ගන්නට තියෙන්නේ ශබ්ද කොටසත් එක්ක තියෙන අල්කායෝ සහ නිකම්ම අල්කායෝ ගැන. අපි අල්කායෝ කියලා කියමුකෝ. අපිට ඉගෙන ගන්නට තියෙන අල්කායෝ ගැන. හොඳයි. මේ අල්කායෝ අපි භාවිත කරන්නේ අපි කාට හරි අපේ යාළුවට යෝජනාවක් කරනකොට මචං අරේ ගිහිල්ලා බලමුද? කාපොල්ලේෝ අන්න බලන්න කාපොල්ලේෝ පොල් කායෝ මේ ලේයෝ කියලා ගැල්ලුවා විතර මට ඒක වගේ මතක් වුණේ සමා වෙන්න. එතකොට පොල් කායෝ කිව්වේ කොහොමද? බලමුද කියලා යෝජනාවක් දානවා යාළුවෙක්ට. එතකොට මේ අල්කායෝ කියන ව්‍යාකරණ කොටස අපිට වැදගත් වෙන්නේ වෙනත් පාර්ශවයකට යෝජනාවක් කිරීම සඳහා. එතකොට මේක අනාගත කාලයට අයත් වෙනවා. බලමු අපි උදාහරණ. नेइल खच्ची चोमसिम मोगल खायो नेइल हेट खच्ची එකට चोमसिम දහවල්ලාහාරේ මොගල් කායෝ කමුද චුවායෝ හොඳයි කච්චි චොම්සිම් මොගෝයෝ. ඔව් හොඳයි හෙට එකට අපි මේ කත්ති නෙවෙයි මේක කච්චි කියලා શબ્ද කරන්නේ. කච්චි චොම්සිම් මොගෝයෝ එකට දහවල්ලාහාරේ ගමු කියලා කියන්නේ. ඉතින් මම කලින් පැහැදිලි කරා මතක ඇති. මේ වගේ ශබ්ද කොටසක් තියෙනවා නම් කිසියම් ව්‍යාකරණයකට ඒ ව්‍යාකරණය ක්‍රියාපදයක් එක්ක එකතු වීමේදී අපි බලන්නේ ක්‍රියාපදේ දායවත් කරාම පචිම් තියනවද නැද්ද කියලා. පචිම් තියනවා නම් අපි ශබ්ද කොටසත් එක්ක ඉතුරු කොටස එකතු කරනවා. පචිම් නැත්නම් කෙලින්ම ශබ්ද කොටස නැතුව තියෙන ඉතුරු කොටස එකතු කරනවා. ඒ ගැන අවධානය යොමු කරන්න. එතකොට ඔයාලට මේ නීතිය ගැන ආය අහන්නට ඕනේ නැහැ. මොකද එකම දේ තමයි වෙන්නේ. ඒක වෙනස් වෙන තැන් තියෙනවා. මම අර කලින් සමුසිල් ගැන වගේ පැහැදිලි කරනා වගේ අවස්ථාවල ඒ පිළිබඳව මම පැහැදිලි කරලා ඒක මොකක්ද කියලා ඔයාලට මම කියලා දෙන්නම්. එතකොට අපිට අල්කායෝන ක්ලික් වෙයි යෝජනාවක් දැක්වීමට. नेइल खच्ची चोमसिम मोगल खायो नेइल खच्ची चोमसिम දහවල්ලාහාරේ මොක් අන්න මොක්දා කියන ක්‍රියාපදේ දායවත් වුණා. පචිම් එකක් විදිහට කයන්න තියෙනවා. ඒ නිසා අපි අල්කායෝ එකතු කරනවා. එතකොට මොගල් කායෝ කමුද චොම්සිම් මොගල් කායෝ දහවල් කෑම කමුද කච්චි චොම්සිම් මොගල් කායෝ එකට දහවල් කෑම කමුද නේල් කච්චි චොම්සිම් මොගල් කායෝ හෙට දහවල් කෑම එකට කමුද චුවායෝ හොඳයි කච්චි චොම්සිම් මොගෝයෝ එකට කෑම කමු. දෙවෙනි එක ඔදියේසෝ මන්නල් කායෝ අන්න බලන්න කොහොමද මන්නල් කායෝ හැදුනේ? මන්නාදා කියන ක්‍රියාපදය මන්නාදාවල දායවත් වුණාම මන්නා ඉතුරු වෙනවා ක්‍රියාමූලයේ හැටියට. එතකොට තියෙන්නේ නායක. නායකයේ පචිම් නැහැ. පචිම් නැති නිසා අපි මොකද කරන්නේ? බලන්න හොඳට. පචිම් නැති නිසා අපි එකතු කරන්නේ මේ ශබ්ද කොටස නැතුව අල්කාය. එතකොට බලන්න මේ රට මොකද ල කොටසට මොකද වෙලා තියෙන්නේ? මේ ල කොටස යනවා පචිම් එක විදිහට. ඒව මතක තියාගන්න හොඳට. හරිද? දැන් බලන්න අපිට පචිම් එකක් තිබ්බම අපි අල්කාය එකතු කරා. පචිම් එක නැති වෙනකොට අර පචිම් එක නැති අකුර යටට පචිම් එක විදිහට මේ රයන් ගිහිල්ලා කායෝ එකතු වෙනවා. එතකොට මන්නල් කායෝ මුණ ගැහෙමුද? ඔදියේසෝ කොහේ ඉඳලා මන්නල් කායෝ මුණ ගැහෙමුද? වේසා අපේ ඔතේෝ වේසා කම්පැනි අප් ඉදිරිපිට ඔත්තේෝ කොහොමද? හොඳයි. තුන්වෙනි උදාහරණයක් බලන්න. මියොත්සියේ මන්නල් කායෝ මියොත්සියේ මියොත් කියන්නේ කීවෙනි කීයටද? මියොත් කියන්නේ කීවෙනි කියන අර්ථය. මියොත්සියේ කීවෙනි පැයට මේ සී කියන්නේ පැයට මියොත්සියේ මොන පැයටද මොන වෙලාවටද මන්නල් කායෝ මුණ ගැහෙන්නේ? ඉල්ගුප්සියේ මන්නායෝ ඉල්ගුප්සියේ හතට මන්නායෝ මුණ ගැහෙමු. හොඳයි. ඒ අපි පැහැදිලි කරගත්තේ අල්කායෝ ගැන. පැහැදිලි වුණේ වගේ නම් මම තව දෙයක් වලට කියලා දෙන්නම්. අපි කතා කරා මතක ඇති වලට කොරියානු භාෂාවේ අනාගත කාලය ගැන. අනාගත කාලය ගැන මම කතා කරද්දී කෙස්සම් නිදා සහ කෙස්සෝයෝ ගැන කතා කරන සහ ලියන භාෂාව ගැන. එතකොට ඔය ව්‍යාකරණ වල අර්ථය තමයි අනාගත කාලයේදී වෙනවා කියන එක. දැන් කෙස්සෝයෝ කිව්වොත් කකෙස්සෝයෝ කිව්වොත් කදා එකතු කරලා කෙස්සෝයෝ වලට
අනාගත කාලෙදී යාවි අනාගතයේදී යාවි කියන එක. එතකොට මොක්දා කියන එකට කෙස්සෝය එකතු කරොත් අපිට පුළුවන් කනවා කියන එක අනාගත කාලේ හදාගන්න. එතකොට මොක්කෙස්සෝයෝ වෙනවා. මතක ඇති නේද මේ පිළිබඳව? ඒව මතක නැත්තම් පොඩක් ආයෙ පාඩම බලන්න. ඔයා මේ පාඩමට අලුත් කෙනෙක් හරිනම් ඒ පාඩම බලලා ඉන්න කියලා මම කියනවා. ඉතින් මම පැහැදිලි කරන්නට ගියේ එතකොට ඒ කෙස්සෝයෝ සහ කෙස්සම්නිදා කියනවා එකතු වුණොත් කිසියම් ක්‍රියාපදයකට ඒ ක්‍රියාපදේ අනාගත කාලේ කරන්නට යන ක්‍රියාවක් විදිහට තමයි ගොඩ නැගෙන්නේ. ඉතින් එතකොට මේ අල් කායෝ කියන එක තියෙනවා. එතකොට අල් කේයෝ හල් කේයෝ ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒවා ඔක්කොම අනාගත කාලේ. ඉතින් මේ හැම එකක්ම ගැලපෙන යෝජනා ස්වරූපයට. දැන් අපි අනිත් එක්කෙනාගේ අදහසක් විමසනවා. නැත්නම් අපි අර යෝජනාවක් දානවා. ওই දෙකම එකයිනේ. ඒ නිසා මේවා මේ දෙකක් තුනක් කියලා හිතන්න එපා. මේවා ඔක්කොම එකක් කියලා හිතන්න. චූටි වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් මේ භාවිතා කරන අවස්ථාවේ වෙනස්කම් තියෙන්නට පුළුවන්. හරිද? ඒ වුණාට මේක ඔයාලට මතක තියාගන්න ලේසිම දේ තමයි මේ අල් කායෝ, අල් කේයෝ, හල් කේයෝ. ඔන්න ඔය ඔක්කොම ටික එකම පැටර්න් එකට මතක තියාගන්න. හල් කේයෝ නම් කරන්න. හරිද? හල් කේයෝ කියන්නේ හදා කියන්නේ කරනවා කියන එකනේ. ඒකට අල් කේයෝ එකතු වුනහම අල් කේයෝ කියලා කොටසකුත් තියෙනවා. අල් කායෝ කිව්වොත් හල් කායෝ කිව්වොත් යෝජනාවක් දාන්නේ. හල් කායෝ කරන්නද? කරමුද? අනාගතයේ ඒ දේ කරමුද? හල් කායෝ අපි කල් කායෝ කියලා දැම්මොත් යමුද? ඒ වගේ. එතකොට හල් කේයෝ කියලා කැලලකුත් තියෙනවා. ඒවා ඔක්කොම අනාගත කාලයේ මතක තියාගන්න. මේ කායෝ කේයෝ කියලා වගේ එනවනම් ඒවා ඔක්කොම අනාගත කාලයට අයිති කියලා මතක තියාගන්න. ඒ වාක්‍ය ඔක්කොම තියෙන තේරුම් සමාන තේරුම් යන්නේ. හොඳයි අපි දැන් පැහැදිලි කරගමු මේ අල් කායෝ ගැන. අපි පළවෙනි වාක්‍යය කියවුනේ. නේයිල් කච්චි චොම්සිම් මොගල් කායෝ හිට දවල් කෑම කමුද එකට. චුවායෝ කච්චි චොම්සිම් මොගයෝ හරි. මේ ටික අපි පැහැදිලි කරගත්තානේ. ඔක්කොම අපි පැහැදිලි කරගත්තා. හොඳයි ඉතින් ඒක තමයි මට ඔයාලට කියලා දෙන්න ඕනේ. මෙල් කායෝ, ලේයෝ ඒ වගේ ව්‍යාකරණ තියෙනවා. ඒ වගේ තේරුම ගැන වැඩි දුරට බය වෙන්න එපා. මේ කොටස් එක්ක නැත්නම් ලේයෝ ඔය කොටස් එක එකතුලා තියෙන ක්‍රියාපදයේ තියෙන්නේ. ඒ ක්‍රියාපදයේ අනාගත ස්වරූපයක් ගැන තමයි මේ කියවන්නේ කියලා මතක තියාගන්න. එතකොට ඒක ගොඩාක්ම ලේසි. මොකද මම කිව්වේ ක්‍රියාපදයකට වල් කායෝ එකතු වුණොත් නැත්නම් ඔය වගේ ස්වරූපයෙන් තියෙන ව්‍යාකරණ එකතු වෙලා තිබ්බොත් ඒ අදාළ ක්‍රියාපදයේ අනාගත ස්වරූපය තමයි එකෙන් හඟවන්නේ කියලා මතක තියාගන්න. ඒක ලොකු පහසුවක් වෙයි ඔයාලට. ඊළඟට අපි බලමු 14 වෙනි පාඩමේ පළවෙනි සංවාදයට අදාළව තියෙන ව්‍යාකරණ කොටස ගැන. අපිට ඉගෙන ගන්න තියෙන්නේ අල්ලේයෝ ගැන. මේකත් මම කලින් කිව්වා වගේම මේකත් යෝජනා ස්වරූපයකින් නැත්තම් මෙයාගෙන් අහනවා දෙයක්. මචං අපි අරක කරමුද? හල්ලේයෝ කරමුද? කල්ලේයෝ යමුද? ඒ වගේ යෝජනාත්මක ස්වරූපයෙන් සහ ප්‍රශ්නාර්ථ ස්වරූපයකුත් වගේ මේකේ තියෙනවා ගැබ් වෙලා. එහෙනම් දෙක පටල ගන්න එපා. ඒක පැටලෙන්න දෙයක් ඇත්තෙම නෑ. මොකද මේ දෙකම එකම වගේ තමයි. පොඩි වෙනස්කම් තියෙන එක විතරයි. එතකොට මේකෙන් අපිට පුළුවන් කයෙන් හරි අනාගත කාලේ දෙයක් කරන්න යනවද? නැත්නම් එහෙම කරමුද කියලා කියන්නට පුළුවන් මෙන්න මේ අල්ලේයෝ භාවිතා කරලා. හොඳයි කලින් පැහැදිලි කරා වගේම ක්‍රියාපදයක දායවත් කරොත් පචිම් තියෙනවා නම් අපි මේ කොටසත් එක්ක අල්ලේයෝ එකතු කරනවා. පචිම් නැත්නම් නිකම්ම අල්ලේයෝ එකතු කරනවා. පැහැදිලිනේ? හොඳයි. අපි ඊළඟට යමු මේ උදාහරණ ටික බලන්න. චොම්සිම් මෝ මොගල්ලේයෝ. චොම්සිම් දහවල් ආහාරයට මෝ මොනවද මොගල්ලේයෝ කන්නේ? අන්න දැක්කද? ඒකේ ප්‍රශ්නාර්ථ ස්වරූපයක් අහන්නේ. දවල්ට මොනවද බං කන්නේ? චොම්සිම් මෝ මොගල්ලේයෝ දවල්ට මොනවද කන්නේ? චොනන් පිබිම්පබ් මොගල්ලේයෝ. චොනන් මම පිබිම්පබ් මොගල්ලේයෝ කනවා. මම මොගල්ලේයෝ මම පිබිම්පබ් මම නම් පිබිම්පබ් කන්නේ. අපි කොහොමද අහන්නේ? උඹට කොහොමද? උඹ මොනවද කන්නේ? නොන්නොත්තේ උඹට මොකක් කොහොමද කියලා අහනවා. නොන්නොත්තේ ඒක නිකන් ගැලපෙන්නේ නැහැ. ඒක නිකන් මතක තියාගන්න. කියන්නේ ඒක සාමාන්‍යයෙන් අපි යාළුවොත් එක්ක කතා කරන්නේ මේ විදිහට නොන්නොත්තේ උඹට කොහොමද? නැත්නම් ඒක කවදාවත් භාවිතා කරන්න එපා වැඩි හිටි කෙනෙක් ඉස්සරහ. හොඳයි ඊළඟට තියෙන උදාහරණය බලමු. චොන්යෝගේ උරි කච්චි නොල්ලේයෝ. චොන්යෝගේ රාත්‍රී කාලයේ සවස් කාලයේ උරි අපි කච්චි එකට නොල්ලේයෝ
ඔන්න නොල්ලයෝ. කොහොමද මේ නොල්ලයෝ හැදුනේ? නොල්දා කියන ක්‍රියාපදේ දායවත් වෙලා එල්ලයෝ එකතු වුණා. එතකොට මෙතන රයනු දෙකක් එනවනේ. එක රයන්නක් ඉවත් වෙලා තින්නේ ඒකයි. හරිද? නොල්දා කියන්නේ අපේ හැටියට නොල්දා කියන්නේ සෙල්ලම් කරනවා වගේ අදහසක්, විනෝද වෙනවා. එතකොට මේ රයනු දෙකක් තියෙන හින්දා එක රයන්නක් අයින් වෙලා නොල්ලයෝ බවට පත් වෙලා තියෙනවා. එතකොට අපි හවස එකට සෙල්ලම් කරමුද කියලා අහන්න, විනෝද වෙමුද කියලා. චුආයෝ කච්චි නොල්ලායෝ නොරායෝනේ. චුආයෝ හොඳයි, කච්චි නොරායෝ. මේ නොලායෝ නැත්නම් නොරායෝ. මේ ර එක ආයක එක තුල ශබ්ද වෙන්නේ රා විදියට. එතකොට කච්චි නොරායෝ හොඳයි, එකට බලමු. එකට විනෝද වෙමු. තුන්වෙනි එක නේල් මෝ හල්ලයෝ. හෙට මොනවද හල්ලයෝ කරන්නේ? මේ හදා කියන ක්‍රියාපදේ දායවත් වෙලා එල්ලයෝ එකතු වෙලා තියෙන්නේ. හදා වලට දායවත් වුණාම පචිම් නැහැ. හරි? පචිම් නැති නිසා මේ එල්ලයෝ එකතු වෙලා තිනවා. මේ ර කොටස ගිහිල්ලා තිනවා පචිම් එක විදියට. එතකොට හල්ලයෝ මෝ හල්ලයෝ මොනවද කරන්නේ? නේල් මෝ හල්ලයෝ හෙට මොනවද කරන්නේ? මේක අනාගත කාල වාක්‍යයක්. චොනන් චිබේසෝ ස්විල්ලයෝ. චොනන් මම චිබේසෝ. චිබේ කියන්නේ ජිබ් කියන්නේ ගෙදර. ඒසෝ කිව්වම ගෙදර සිට. චිබේසෝ ගෙදර ඉඳලා. ස්විල්ලයෝ විවේක ගන්නවා. ස්වීදා මේ ස්වීදා කියන ක්‍රියාපදය. ස්වීදා කියන ක්‍රියාපදයේ දායවත් වෙලා ඉවත් වුණාම ක්‍රියාමූලයට ඉතුරු වෙන්නේ මෙන්න මේ ස්වී කොටස. ස්වී කොටසේ පචිම් නැති නිසා අපි ලේව එකතු කරනවා. මේ ර කොටස පචිම් එක විදිහට ගිහිල්ලා තිනවා ස්වී යටට. ඒකට ස්විල්ලයෝ. චොනන් චිබේසෝ ස්විල්ලයෝ. මම ගෙදර ඉඳන් විවේක ගන්නවා. එතකොට පැහැදිලිද කොහොමද මේ එල්ලයෝ මේවට එකතුනේ කියලා. ඒ වගේම එල් කායෝ ගැනත් පැහැදිලි වෙනදී එල් කායොත් ওই වගේම තමයි. එකම දේ තමයි තියෙන්නේ. පොඩි වෙනස්කම් තියෙනවා එච්චරයි. මතක තියාගන්න මේ දේවල් එකම පැටර්න් එකට මේ දේවල් මතක තියාගන්න. ඊළඟට අපි බලමු 14 වෙනි පාඩමේ දෙවෙනි කොටසට යන්න කලින් අපි ඉගෙන ගන්නට ඕන මේ අක්‍රමවත් ක්‍රියාපද ගැන. මම කලින් අර මියොන් සීල් ගැන එහෙම පැහැදිලි කරනකොට කියලා තිබ්බේ මෙන්න මේ දේවල් ගැන. ඉතින් හොඳට අහගෙන ඉන්න මොනවද මේ අක්‍රමවත් ක්‍රියාපද වෙන්නේ කියලා. මේකෙදි අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ර අකුරට අදාළව තියෙන අක්‍රමවත් ක්‍රියාපද. මේක අපි හඳුන්වන්නේ පුල් කියුචික් කියලා. ර පුල් කියුචික් මේ ර වල අක්‍රමවත් ක්‍රියාපද අවස්ථාවක් ගැන. හොඳයි, ඉතින් මේකෙදි අපි අවස්ථා තුනක් ගැන කතා කරන්නට යනවා. ඔයාලට මතක ඇති මියොන් සීල් කිව්ව අවස්ථාවේදී මියොන් සීල් වලට රෝ එකතු වෙන අවස්ථාව ගැන. එතනදී අර ශබ්ද කොටස නැතුව කෙලින්ම රෝ එකතු වුණා නේද? අන්න ඒ වගේ දේවල් ගැන තමයි මම මෙතනදී මේ පැහැදිලි කරන්නට යන්නේ. ඉතින් ඒව කොරියානු භාෂාවේ අපි දන්න සම්මත නීතිය නෙවෙයි. ඒකට පිටින් ගිහිල්ලා ඒ වචන වෙනස් වෙලා තියෙනවා. හොඳයි, මේකෙදී අපි කතා කරන්න යන්නේ ක්‍රියාමූලය. ක්‍රියාමූලය කියන්නේ මොකක්ද? අපි ක්‍රියාපදයක දායවත් කරාම ඉතුරු වෙන කොටස. ක්‍රියාමූලයේ අවසානයේ ර තියෙන අවස්ථාවේදී ව්‍යාකරණය න ප ස කියන අකුරු වලින් පටන් ගන්න ව්‍යාකරණ කොටසක් වෙන අවස්ථාවේදී මේන්න මේ ර හැසිරෙන්නේ කොහොමද? ඒ කියන්නේ ක්‍රියාපදයක දායවත් කරාම ර තියෙද්දී ඒ වගේම ව්‍යාකරණ කොටසේ න ප ස ඔන්න අකුරු වලින් පටන් ගන්න ව්‍යාකරණයක් තියෙන අවස්ථාවේදී කොහොමද මේ ර හැසිරෙන්නේ මේ න ප ස එක්ක? ඊළඟට දෙවෙනියට අපි කතා කරන්නට යනවා ක්‍රියාමූලයේ අවසානයේ. ර පවතින අවස්ථාවේදී ක්‍රියාමූලයේ අවසානයේ ර තියෙද්දී ව්‍යාකරණය ර වලින් ආරම්භ වන අවස්ථාවක් ගැන. ව්‍යාකරණයත් ර වලින් පටන් ගන්න අවස්ථාවක් ගැන. එතකොට ක්‍රියාමූලයේ ර පවතින අවස්ථාවේදී ව්‍යාකරණය ශබ්ද වලින් ආරම්භ වන අවස්ථාව කියන අවස්ථා තුන ගැන අපි කතා කරන්නට යනවා. හොඳයි, අපි බලමු මේ උදාහරණ එකින් එක පැහැදිලි කරලා. මේ ගැන ලොකු අවබෝධයක් නැති වුණාට කමක් නැහැ. නමුත් මතක තියාගන්න මේ වචන වෙනස් වුණේ මෙන්න මේ දේවල් හින්දා කියන එක. මම මේ දේ ඉගෙන ගන්නට ඕන හින්දා තමයි ඔයාලට මේක සාමාන්‍යයෙන් පැහැදිලි කරගෙන යන්නේ. මම පුළුවන් උපරිමයෙන් හොඳට ඔයාලට පැහැදිලි කරන්න. හොඳයි, බලන්න අපි පළවෙනි අවස්ථාව බලමු. ක්‍රියාමූලයේ අවසානයේ ර පවතින අවස්ථාවේදී ව්‍යාකරණයේ න ප ස අකුරු වලින් ආරම්භ වී එක්වන අවස්ථාව. ඒ කියන්නේ ක්‍රියාමූලයේ නැත්නම් ක්‍රියාපදයේ
දා වයින් කරාම තියෙන පචිම් එක නැත්තම් තියෙන අකුර ර වෙන අවස්ථාවේදී ව්‍යාකරණයේ ආරම්භ වෙන නයන්න පයන්න සහ සයන්න කියන අකුරු වලින් ආරම්භ වෙන අවස්ථාවේදී කොහොමද මේ රයන්න හැසිරෙන්නේ? දැන් මුලින්ම බලමු අපි න වලට අදාළව තියෙන ව්‍යාකරණ කොටසක් එකතු වෙන ආකාරය ගැන. ර වලින් අවසාන වෙන ක්‍රියාපදයක් එක්ක බලන්න. සල්දා කියන ක්‍රියාපදය ගත්තම සල්දා කියන්නේ ජීවත් වෙනවා. දා ඉවත් කරාම තියෙන රයන්න නේ. රයන්නක් තියෙනවා. එතකොට අපි කොහොමද දන්නේ පචිම් එකක් තියෙනවා නම් අපි ඒ ශබ්ද කොටසත් එක්ක එකතු කරනවා කියලා කිව්ව කතාවක් තියෙනවා නේද? මෙතන හැබැයි මේ නේයෝ කියන එක නේයෝම තමයි. මේකට නේයෝ කියලා කොටසක් එකතු වෙන්නේ නැහැ. ඒ නිසා බලන්න සල්දා කියන එකේ දා ඉවත් කරලා අපි කෙලින්ම නේයෝ එකතු කරනවා. එතකොට වෙන්නට ඕන කොහොමද? සල් නේයෝ. සල් නේයෝ වෙන්න ඕකේනේ. සල්දා කියන එකේ ක්‍රියාමූලයේ දා ඉවත් කරා. මෙතන ශබ්ද කොටසක් නැහැ. කෙලින්ම තියෙන ව්‍යාකරණ කොටස නේයෝ විතරයි. ඉතින් ව්‍යාකරණ කොටස එකක් විතරක් තියෙන වෙලාවට අපි පචිම් කියනවද නැද්ද කියලා බලන්න බෑ. අපිට කෙලින්ම ව්‍යාකරණ කොටස එකතු කරන්න වෙනවා. හරියට කෝසිප්තා වගේ. හරිද? කෝසිප්තා වලට කෝසිප්තා එහෙම එකක් නැහැනේ. ඒ වගේ තමයි මේ නේයොත්. නේයෝ වලට නේයෝ එහෙම එකක් නැහැ. ඒ නිසා දා ඉවත් කරලා කෙලින්ම අපි ක්‍රියාපද ව්‍යාකරණ කොටස එකතු කරනවා. එතකොට බලන්න සල්දාවල දා ඉවත් කරලා නේයෝ එකතු කරාම සල් නේයෝ නේද වෙන්න ඕන. අපි ඉගෙන ගත්ත හරි විදිහට නම් වෙන්න ඕන සල් නේයෝ. නමුත් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ රයන් අයින් වෙලා සනේයෝ වෙලා තියෙනවා. සල් නේයෝ නෙවෙයි සනේයෝ. සල් නේයෝ නෙවෙයි සනේයෝ. එතකොට බලන්න මට කියන්නට ඕන දේ මේකයි. ක්‍රියාපදයක දා ඉවත් කරලා බැලුවම ඒ ක්‍රියාමූලයේ පචිම් එක විදිහට රයන්නක් තියෙනවා නම් මෙන්න මේ විදිහට. ඒ වගේම මෙන්න මේ නේ නැත්නම් න ශබ්දය ආරම්භ වන ව්‍යාකරණ කොටසක් එකතු වෙන අවස්ථාවේදී මේ රයන්න ඉවත් වීම සිදු වෙනවා. ඒ කියන්නේ ආයත් මං කියන්න ක්‍රියාපදයක දා ඉවත් කර පසු ඇති ක්‍රියාමූලයේ පචිම් එකක් විදිහට රයන්නක් තියෙන අවස්ථාවේදී එම ක්‍රියාමූල කොටස න ශබ්දයෙන් ආරම්භ වන ව්‍යාකරණ කොටසක් එක්ක එකතු වෙන අවස්ථාවේදී ර ශබ්ද කොටසත් ඉවත් වෙලා යනවා. එතකොට තමයි හරි වචනේ හැදෙන්නේ අපිට හදා ගන්නට අවශ්‍ය. සනේයෝ කියලා හැදෙනවා. ඔයාලා දන්නවද මේ නේයෝ කියන එකේ අර්ථය? මේ වගේ හරියට කණේයෝ කිව්වොත් නිකම්ම කදා කිව්වොත් යනවා. කදා වලට නේයෝ එකතුණු කණේයෝ යනවනේ. ඒකවල සල්දා කියන්නේ ජීවත් වෙනවා. සල්දා වලට නේයෝ එකතුනම සනේයෝ. සනේයෝ කියන එකේ අර්ථය මොකද්ද? ජීවත් වෙනවනේ. නේ කියන අර්ථය තමයි ඔය නේයෝ කියන එකේ තියෙන්නේ. හරිද? ඒක පැහැදිලි කරගන්න. කණේයෝ පිගා ඔනේයෝ වැස්ස වහිනවනේ. එතකොට ඔනේයෝ කියන්නේ මොකද්ද? එනවනේ. පිගා ඔනේයෝ පිගා ඕනේයෝ වැස්ස වහිනවනේ. එතකොට මේ නේයෝ කියන එක භාවිත වෙන්නේ ඔන්න ඔය නේ කියන අර්ථය හැදෙන්න. ඉතින් මෙතනදී අපි ඉගෙන ගන්නට ඕන දේ තමයි ක්‍රියාපදයක දා ඉවත් කරාම පචිම් එක විදිහට ර අකුරක් තියෙන අවස්ථාවේදී නයන්ෙන් ආරම්භ වන ව්‍යාකරණ කොටසක් එක්ක එකතු වෙන අවස්ථාවේදී මේ ර කොටස ඉවත් වෙලා ඉතුරු විදිහට වචන හැදෙනවා. ඒකට සනේයෝ හැදිලා තියෙනවා. සල් නේයෝ නෙවෙයි. හරි විදිහට නම් අපි ඉගෙන ගත්ත විදිහට නම් හැදෙන්න ඕන සල් නේයෝ. නමුත් මෙතන ර එකක් න එකක් එක්ක තියෙන නිසා මේ රයන්නට තියෙන්න බෑ. රයන්න අයින් වෙලා සනේයෝ බවට පත් වෙනවා. හරි ඒක ගැන මතක තියාගන්න. ඊළඟට පයන්න තියෙන අවස්ථාවේදී අර විදිහටම ක්‍රියාපදයේ දා ඉවත් කරාම පචිම් එක විදිහට ර තිබිලා ප ශබ්දයෙන් ආරම්භ වෙන ව්‍යාකරණයක් නැත්නම් ප අකුරෙන් ආරම්භ වෙන ව්‍යාකරණයක් එක්ක එකතු වෙන අවස්ථාවේදී මොකද වෙන්නේ? අපි හරි විදිහට ඉගෙන ගත්ත විදිහට නම් සල්දා කියන එකේ දා ඉවත් කරලා නිදා එකතු කරොත් සල් මේක කියන්නේ කොහොමද කියලා හිතන්න. සම්නිදා කියමුකෝ. වෙන්නට ඕන මෙන්න මේ විදිහට. නමුත් මේක මෙහෙම වෙන්නේ නැහැ. මොකද මේ පයන්න තියෙනවා නම් මේ රයන්න අයින් වෙලා මේ පයන්න යනවා යටට. එතකොට සම්නිදා වෙනවා.
පැහැදිලිද? එතකොට මේක හැදෙන්නේ සම්නිදා කියලා. ඊළඟට බලන්න සයන්නක් තියෙන අවස්ථාවේදී මේක අතාරින්න එපා, කොහොම හරි බලන්න. මෙන්න සම්නිදා කියන සල්දා කියන එකට මේ ස කියන අකුර තියෙනවා. අපි ස එක කොහොමද මේ ර එක එකතු වෙන්නේ කියලා බලමු. ඒ මම කියන්නේ ඕනම ක්‍රියාපදයක අපි දා අයින් කරාට පස්සේ පස්චිම එක විදිහට ර තියෙනවා නම් ඒ වගේම ක්‍රියාපදයට ව්‍යාකරණ කොටස එකතු වෙනකොට ඒ ව්‍යාකරණ කොටස සයන්නෙන් පටන් ගන්න ව්‍යාකරණ කොටසක් නම් එතනදිත් අපි අර කලින් කතා කරා වගේම මෙන්න මේ ර කොටස ඉවත් වෙලා දා කොටසයි ර කොටසයි දෙකම ඉවත් කරලා අපි ගත්තේ කොහොමද? මම ආයෙ පැහැදිලි කරන්නම්, මට හිතෙන්නේ පැටලුණා වගේනේ. අහගන්න. ක්‍රියාපදේ දා ඉවත් කරාම පස්චිම එක විදිහට තියෙනවා නම් රයන්නක්. ඒ වගේම අපි එකතු කරන්නට ව්‍යාකරණ කොටස ආරම්භ වෙන්නේ ස අකුරකින් නම් අපි මේ රයන්නත් අයින් කරලා ඉතුරු ටික ලියලා ඒක හදා ගන්නවා. ඒ වචනය හදා ගන්නවා, ඒ ව්‍යාකරණ කොටස හදා ගන්නවා. එතකොට මේ සල්දා කියන ක්‍රියාපදයේ දා ඉවත් වෙලා බලන්න සේයෝ එකතු වෙන්නට තියෙන්නේ. එතකොට අපි ඉගෙන ගත්ත විදිහට නම් සල් සේයෝ වෙන්න ඕන. නමුත් මේ ර නැතුව සසේයෝ බවට පත් වෙලා තියෙනවා. එතකොට පැහැදිලි කරගන්නට ඕන දේ තමයි ක්‍රියාපදයක දා ඉවත් කරාට පස්සේ පස්චිම එක විදිහට තියෙන අකුර ර අකුරක් නම් සහ අපි එකතු කරන්නට යන ව්‍යාකරණ කොටස ආරම්භ වෙන්නේ න අකුර, ප අකුර හෝ ස අකුර යන අකුරු වලින් නම් ඒ ව්‍යාකරණ කොටසේ ර ඉවත් වීම සිද්ධ වෙනවා කියලා. හරිද? ඒක අපි හඳුන්වන්නේ කොරියානු භාෂාවේ ල් තල්ලක් කියලා. ර තල්ලක් කියලා තමයි හඳුන්වන්නේ. එතකොට මොකද්ද මම කිව්වේ? ක්‍රියාපදේ දා ඉවත් කරාම පස්චිම එකට ර තියෙන අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේදී අපි හිතන්න අපි ව්‍යාකරණයක් එකතු කරනවා න, ප සහ ස අකුරු වලින් ආරම්භ වෙන ඔය අකුරු තුනෙන් එකකින් ආරම්භ වෙන ව්‍යාකරණයක් එකතු කරන්නට යනවා. එතකොට මේ තියෙන රයන්න ඉවත් වෙලා ඉතුරු ටික ඒ විදිහටම එකතු වෙනවා කියලා තමයි මේ පැහැදිලි කරේ. ඉතින් හරි. ඊළඟට අපි බලමු ක්‍රියාමූලය අවසානයේ ර පවතින අවස්ථාවේදී ව්‍යාකරණය ර වලින් ආරම්භ වන ව්‍යාකරණයක් වෙන අවස්ථාවේදී කොහොමද වෙන්නේ කියලා. බලන්න මේ කියවමු චුට්ටක්. ක්‍රියාපදයක දා ඉවත් කළ විට ඇති ක්‍රියාමූලයේ අවසානයේ පචිම් ලෙස ර පවතින විට ර තනිව ආරම්භ වන ව්‍යාකරණයක් සමග එක්වීමේදී අන්න මම කලින් අතනදී පැහැදිලි කරන්නේ ර වලට ඕ එකක් එකතු වෙලා තියෙන අවස්ථාව ගැන. මියොන් සිල්ලෝ ගැන. එතකොට මෙතනදී මේ බලන්න එතනදී ර වලට එකක් සම්බන්ධ වෙලා තිබ්බා ඕ එකක්. නමුත් අපි මෙතනදී කතා කරන්න යන්නේ ක්‍රියාපදයේ දා ඉවත් කරාට පස්සේ තියෙන ක්‍රියාමූලයේ අවසානයේ පචිම් විදිහට ර තියෙනවා. නමුත් මේ ආරම්භ වෙන ව්‍යාකරණ කොටස එකතු වෙන ව්‍යාකරණ කොටසේ රයන්න තියෙන තනියෙන්. ඒ රයන්න එකතු වෙලා තියෙන්න බෑ කිසිම දෙයකට. ර තනිව ආරම්භ වන ව්‍යාකරණයක් සමග එක්වීමේදී ක්‍රියාපදයේ ර ඉවත් වෙලා. ක්‍රියාපදයේ ර ඉවත් වෙලා ඒ වෙනුවට ව්‍යාකරණයේ ර ආදේශ වේ. හොඳයි, උදාහරණ බලන්න. සල්දා කියන ක්‍රියාපදය අපි එකතු කරනවා ල් කායෝ එක. අපිට සල්දා කියන එකේ ඇත්තටම එකතු කරන්නට වෙන්නේ මෙන්න මේ ල් කායෝනේ. මොකද දා ඉවත් කරාම පචිම් එක විදිහට තින්නේ ර කොටසක්. ඉතින් අපි එකතු කරන්නට යනවා මේ ල් කායෝ. එතකොට කොහොමද වෙන්නේ? සල් කායෝ වගේ නෙන්නේ නේ. මේ ටික මේ විදිහටම ලියනවා මේ එකතු කිරීම නැතුව. ඉතින් බලන්න මෙතනදී වෙලා තියෙන මොකක්ද? මේ එක ඉවත් වෙලා ඒ වගේම ශබ්ද කොටස ඉවත් වෙලා ඒ වගේම මෙන්න මේ ක්‍රියාපදයේ තියෙන ර එකත් ඉවත් වෙනවා. එතකොට ඉතුරු වෙලා තියෙන්නේ මේ ල් කායෝ කියන කොටස. ඒ ල් කායෝ වල රයන්න මෙතෙන්ට ගිහිල්ලා සල් කායෝ කියලා හැදිලා තියෙනවා. මේක ඊටාම ලේසි. මොකද මම කියන්නේ මේක මම පැහැදිලි කරගෙන යන්න හිතාන් හිටියේ මෙහෙම නෙවෙයි. මට ඕනුනේ මෙතන කෙලින්ම මේ ර තියෙනවා කියලා පෙන්නන්න. නමුත් අපිට මේ ර එකතු කරන්නට බෑනේ. මොකද පචිම් එකක් තියෙන අවස්ථාවේදී මම පැහැදිලි කරා අපි ශබ්ද කොටසත් එක්ක එකතු කරන්න කියලා. හරි.
ඉතින් එතකොට අපි ඇත්තටම ඉගෙන ගන්නට ඕන ර් වලින් පවතින අවස්ථාවේ ර් වලින් ආරම්භ වෙන අවස්ථාවක් ගැන නෙවෙයි. ර් වලින් පටන් අරන් තියෙද්දි ර් වලින් මේ පචිම් එක තියෙනවා ර් පචිම් එක. ව්‍යාකරණය ආරම්භ වෙලා තියෙන්නේ මෙන්න මේ අ ශබ්ද කොටසෙන් කියන එක ගැන. අ ශබ්ද කොටසෙන් ආරම්භ වෙනවා නම් මේ අ එකට මේ ර් එක කැපෙනවා. හැබැයි මේ රයන්නට කිසිම බලපෑමක් වෙලා තියෙන්න බෑ. හදිසියවත් මේ රයන්නට මොකක් හරි වෙලා තිබුණොත් මේ රයන්නට මොකක් හරි සම්බන්ධ වෙන ඕ ශබ්දයක් ආ ශබ්දයක් හරි තිබුණොත් අපිට මෙයාව අයින් කරන්නත් බෑ මෙයාව අයින් කරන්නත් බෑ. අයින් කරන්න පුළුවන් එකම එක්කෙනා මෙන්න මේ අ ශබ්දය විතරයි. ඒ නිසා හොඳට මතක තියාගන්න ක්‍රියාපදයක දායවත් කරාම පචිම් එක විදියට රයන්නක් තියෙන අවස්ථාවේදී අ ශබ්ද කොටසක් තියෙනවා නම් අපිට පුළුවන් මේ අ ශබ්දය ර් එකයි ඉවත් කරලා තියෙන ඉතුරු ටිකත් එක්ක ව්‍යාකරණ කොටස හදාගෙන යන්න. නමුත් ඒ අවස්ථාවේදී ඊට එහායින් මේ වගේ රයන්නක් තිබ්බොත් ඒ රයන්න තිබ්බට ගැටලුවක් නැහැ. හැබැයි රයන්න තනිවෙන් තියෙන්න ඕන. රයන්නට මොකක් හරි එකතු වෙලා තිබුණොත් අපිට බෑ මෙයාට මෙන්න මෙයා අයින් කරලා දාන්න. එතකොට බලන්න සල්දා කියන ක්‍රියාපදයේ දා ඉවත් කරාම ක්‍රියාමූලයේ සල් අපිට ඕන එකතු කරන්න ල් කායෝ. එතකොට මේ අ වලට මේ ර් කැපෙනවා. ඇයි කැපුණේ? මේ රට කිසිම සම්බන්ධයක් නැති හින්දා. මේ ට මේ ර් කැපෙනවා. එතකොට සල්කායෝ ජීවත් වෙමුද? අන්න එහෙම ජීවත් වෙමුද? හොඳයි පැහැදිලි වෙන්නට ඇති. ඉතින් ඊළඟට අපි බලමු මේ රයෝගෝ. බලන්න රයෝගෝ හදා මේ රයෝගෝ හදා කියන ව්‍යාකරණ කොටසේ අදහස තමයි මේ හිතුවේ අදහස් කළේ කියන එක. එතකොට සල්දා කියන එකට රයෝගෝ හදා එකතු කරොත් කොහොමද? අපිට රයෝගෝ හදා එකතු කරන්නට බෑනේ ඇත්තටම. අපි එකතු කරන්න ඕන රයෝගෝ හදා. මොකද මෙතන සල් වල ර තියෙන පචිම් එකක් විදියට. එතකොට මොකද වෙන්නේ? අන්න මං අර කිව්ව එක දැන් පැහැදිලි වෙයි. දැන් බලන්න අපි රයෝගෝ එකතු කරන්නට යන්නේ. මෙතන අ තිබ්බේ නැතුනට ඇත්තටම මෙතන රයෝගෝ වෙන්නට ඕන හොඳේ. ඒක මතක තියාගන්න. අපි එකතු කරන්නේ මෙන්න මේ කොටස රයෝගෝ හදා කියන එක මේ කොටසත් එක්ක. මොකද මේ සල්දාවල දායොත් කරාම පචිම් එකක් විදියට ර තියෙන නිසා. එතකොට බලන්න සල් තියෙනවා. ශබ්ද කොටස ප්‍රයෝගෝ හදා තියෙනවා. බලන්න එතනදී මේ රයන්නට යෝ එකක් සෙට් වෙලා තියෙනවා. අපිට පුළුවන් ද මෙයයි මෙයයි අයින් කරන්න. මොකද මෙයා බලාගෙන ඉන්නවා. මෙයාට එක්කෙනෙක් සෙට් වෙලා ඉන්නේ. මෙයා ඉන්නේ බලාගෙන මෙයත් එක්ක එකතු වෙන්න. දැන් හදිසියවත් හිතන්න මේ යෝ කැලල මෙතන තිබ්බේ නැත්තම් මෙයාට පුළුවන් මෙයාව කපලා දාන්න. නමුත් මෙතන මේ රෝ එක සම්බන්ධ වෙලා තියෙන යෝ එකට. මේ රයන්න යෝ එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. හදිසියවත් මේ රයන්න යෝ එකේ තිබ්බේ නැත්තම් මේ ශබ්ද කොටසයි ර ශබ්ද කොටසයි ඉවත් කරලා අපිට කෙලින්ම සාරයෝගෝ හදා කියලා නෑනේ මට පැටලුණා වගේ. සල්දා කියන එක යමු. සමාවෙන්න මම ආයෙ පැහැදිලි කරන්නම්. රයෝගෝ හදා කියන එකේ තේරුම අදහස් කළේ කියන එක. එතකොට බලන්න සල්දා කියන ක්‍රියාපදයේ දායවත් කරාම ක්‍රියාමූලයේ හැටියට තියෙන සල්. එතකොට අපි එකතු කරන්නට ඕන රයෝගෝ හදා නේද? මොකද මේ සල් වල තියෙන්නේ රයන්න තියෙන පචිම් එකක් විදිහට. ඉතින් පචිම් එකක් විදිහට තියෙන අවස්ථාවේදී මම කිව්වා මේ වගේ ව්‍යාකරණ තියෙනකොට ඒ ශබ්ද කොටස් අපි ඒ ශබ්ද කොටසත් එක්ක එකතු කරන්නේ පචිම් එකක් තියෙන අවස්ථාවේ. එතකොට ඒ ශබ්ද කොටසත් එක්ක රයෝගෝ හදා එකතු කරනකොට මෙන්න මේ එකයි ර එකයි කැපෙන්නේ නැහැ. හරිද? එකයි ර එකයි කැපෙන්නේ නැහැ. මොකද කැපෙන්නේ නැත්තේ මෙයා යෝ කියන කොටසත් එක්ක සම්බන්ධ වෙලා තියෙනකොට. ඉතින් එතකොට අපිට හදා ගන්නට වෙන්නේ අයින් කරන්න ඕනේ එකම දේ තමයි මෙන්න මේ ශබ්ද කොටස. මම ඒකයි මේ වටයක් ගිහිල්ලා පැහැදිලි කරේ. මේක ඔයාලට පැහැදිලි වෙන්න අමාරු වෙයි කියලා තමයි මම මෙච්චර පැහැදිලි කරේ. සමා වෙන්න වෙලාව ගියා. මට ආයෙත් මේක කියන්න ඕන. මොකද මේ සමාට ඔයාලට ආයෙ පැටලිලා ඇති මේක. ආයෙ බලමු චුට්ටක්. සල්ලා කියන ක්‍රියාපදයේ ගන්නකො සල්ලා කියන ක්‍රියාපදයේ අපිට ඕන මේ රයෝගෝ හදා කියන එකත් එක්ක එකතු කරන්න.
සල්දා කියන ක්‍රියාපදේ මෙතන මේ රයෝගෝ හදා කියලා දාලා තිබ්බට ඇත්තටම රයෝගෝ හදා එකතු කරන්න බෑනේ. මොකද මේ දා ඉවත් කරාම පචිම් එක විදිහට තියෙන රයන්නක් නේ. මං කිව්වා පචිම් එකක් විදිහට තියෙනවනම් අනිවාර්යයෙන්ම රයෝගෝ තමයි එකතු කරන්න ඕන. රයෝගෝ හදා එකතු කරන්න ඕන මෙතනදී. ඕනම ක්‍රියාපදයක මේ ඕනම ව්‍යාකරණ කොටසක ශබ්ද කොටසත් එක්ක තියෙන එක අපි එකතු කරනවා පචිම් එක බලලානේ. එතකොට පචිම් එකක් තියෙනකොට අපි මේ ශබ්ද කොටසත් එක්ක එකතු කරනවා. ඉතින් මෙතනදී මේ සල්ද කියන එකේ දා ඉවත් කරාමත් පචිම් එකට මේ රයන්නක් තියෙන නිසා අපි එකතු කරනකොට මෙන්න මේක රයෝගෝ හදා එකතු කරන්න ඕන. එතකොට රයෝගෝ හදා එකතු කරනකොට කොහොමද ඒක තියෙන්නේ? රයෝගෝ හදා ර එකත් එක්ක කැපිලා ඉවත් වෙන්නේ නැහැ. මොකද මේ කලින් අවස්ථාවේ බලන්න අපි මෙන්න මෙතන මේ අවස්ථාව බලන්න මෙතනදී මේ එකයි ර එකයි දෙකම කපලා අයින් කරලා අපි සල්කායෝ කියලා හදාගත්තානේ. එහෙම හදාගන්න පුළුවන් උනේ මෙන්න මේ ර කොටසට කිසිම දෙයක් සම්බන්ධ වෙලා තිබෙන්නේ නැති නිසා. නමුත් මෙතනදී බලන්න අපිට බෑ මේ ශබ්ද කොටසට මෙන්න මේ ර එක ඉවත් කරන්න. එහෙම කරන්න බැරි මෙන්න මෙයා හින්දා මේ ර යන්න සම්බන්ධ වෙලා තියෙනවා යෝ එක්ක. ඉතින් සම්බන්ධ වෙලා නැත්නම් අපිට පුළුවන් මේකට මෙයාව කපලා දාන්න. හරි එතකොට හැදෙලා තියෙනවා සල්යෝගෝ හදා කියලා. අදහස් කළේ මම හිතුවේ කියන එක. සල්යෝගෝ හදා සමවැන්න සල්යෝගෝ හදා ගැන ජීවත් වෙන්නට අදහස් කළේ කියන එක. සල්යෝගෝ හදා අදහස් කරලා තියෙනවා ජීවත් වෙන්න කියන අර්ථයෙන්. මම මේ ව්‍යාකරණ කොටස ගත්තේ චුට්ටක් ඒ විදිහට වෙනකොට කොහොමද පැහැදිලි කරගන්නට පහසු වෙන්නට ඕන හින්දා. හොඳයි. එතකොට ඊළඟට අපි බලමු ක්‍රියාමූලයේ අවසානයේ ර පවතින අවස්ථාවේදී ව්‍යාකරණයේ ඒ වලින් ආරම්භ වන අවස්ථාව වදා මම දැන් පැහැදිලි කරේ. හරිද? ඉහත අපි කතා කළ අසේයෝ අල්කායෝ සහ අල්කෝයෝ වගේම රයෝගෝ හදා සලකන්න. සල්ද කියන ක්‍රියාපදය එකතු වෙන්නට ඕන අල්කායෝ එක්ක. මොකද පචිම් එකක් තියෙනවානේ දා ඉවත් කරාම එතකොට අල්කායෝ එකතු වෙනකොට කොහොමද වෙලා තියෙන්නේ? සල්කායෝ හැදිලා තියෙන්නේ. කොහොමද සල්කායෝ හැදුනේ? මේ එකයි මේ රයන්නයි අයින් වුණා. මොකද මේ රයන්න කාටවත් සම්බන්ධ නැහැ. මේ යන්නේ මේ රයන්න ඉවත් වුණා. එතකොට මේ බිඳුවෙන් ආරම්භ නැත්නම් ශබ්ද කොටස තියෙන අවස්ථාවක අපි ඊළඟට තියෙන ර එක අයින් කරනවා. ඒ අයින් කරන්නත් පුළුවන්. පස්සේ රයන්නක් තිබ්බේ නැත්නම් පුළුවන්. හදිසියෙ රයන්නක් තිබිලා ඒ රයන්නට මොන හරි දෙයක් සම්බන්ධ වෙලා තිබ්බොත් ඒක කරන්න බෑ. රයන්න තනියෙන් තිබ්බොත් ඒක කරන්නට පුළුවන්. ඒකවල සල්කායෝ අපි හදාගත්තා. මම බලන්න සල්දා එකතු වෙන රයෝගෝ හදා එක්ක. මම කලින් පැහැදිලි කරේ රයෝගෝ මෙන්න මෙතනදී. මේ රයෝගෝ දාලා තිබ්බට මෙතෙන් එකතු වෙනවා රයෝගෝ හදා කියලා. ඒකවල සල්දා වලට රයෝගෝ හදා එකතු වෙනකොට දායිවත් වුණාම සල් තියෙනවා රයෝ තියෙනවා. අපිට මෙයා කපන්න බෑ. මෙයා මේ බලාගෙන ඉන්නේ මේක සෙට් කරගෙන මේ යෝ එකතු වෙලා. එතකොට අපිට කෙලින්ම අයින් කරන්න පුළුවන් මේ කොටස විතරයි. එතකොට සල්යෝගෝ හදා පැහැදිලි නේද ඒක ගැන? ඉතින් මම හිතනවා ඒක හොඳින් පැහැදිලි වෙන්නට ඇති කියලා කොටස ගැන. චුට්ටක් මටත් පැටලි වගේ නේද කිව්වේ. සමහර විට ඒක පැහැදිලි කරගන්න අපහසුතාවයක් තියෙනවා. කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මම පේජ් එකේ ලින්ක් එක පල්ලෙහා දාලා තියෙනවා. ඒක පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. මම තවදුරටත් පැහැදිලි කරන්නම්. ඔයාලා මගේ ප්‍රශ්න අහන විදිහට ඔයාලට උත්තර දීලා මම ඒක පැහැදිලි කරන්නම්. හොඳයි. ඉතින් අපි අවසානට කතා කරගෙන හිටියේ 14 වෙනි පාඩමේ පළවෙනි ව්‍යාකරණ කොටස ගැන. දැන් කතා කරමු 14 වෙනි පාඩමේ දෙවෙනි ව්‍යාකරණ කොටස ගැන. ඔයාලා දන්නවා මේ අන් කියන්නේ මොකක්ද කියලා. ඕනම ක්‍රියාපදයකට මේ අන් කියන කොටස එකතු කරොත් ඒ ක්‍රියාපදයේ නැත යන අර්ථය එනවා. කායෝ නම් යනවා, අන් කායෝ යන්නේ නැහැ. උදාහරණ බලමු. ආචිම් මොගොස්සෝයෝ ආචිම් උදෑසන ආහාරය මොගොස්සෝයෝ කෑවද? අනියෝ නැහැ, අන් මොගොස්සෝයෝ. අන්න මොගොස්සෝයෝ කිව්වොත් කෑවා. අන් මොගොස්සෝයෝ කිව්වොත් කෑවේ නැහැ. පුල්කෝගිගා මෙවෝයෝ. පුල්කෝගි කියන්නේ පුච්චපුමස් මෙවෝයෝ සැරයිද? අනියෝ අන් මෙවෝයෝ නැහැ සැර නැහැ. ඔජේ උන්ඩොන් හෙස්සෝයෝ. ඔජේ ඊයේ උන්ඩොන් ක්‍රීඩා හෙස්සෝයෝ කළාද?
ඔජේ උන්දොන් හෙස්සෝයෝ ඊයේ ක්‍රීඩා කරාද? අනියෝ උන්දොන් අන්හෙස්සෝයෝ ක්‍රීඩා අන්හෙස්සෝයෝ කළේ නැහැ. ඒතකොට මතක තියාගන්න ඕනම ක්‍රියාපදයකට නීතියකින් තොරව දායවත් කරලා මේ දායවත් කරන්න දෙන්නේ නැහැ. ක්‍රියාපදයක ඉදිරියට තමයි මේ අන් කොටස එකතු වෙන්නේ. ඒ නිසා අපිට නීති ගැන සැලකිලිමත් වෙන්න දෙයක් නැහැ. ක්‍රියාපදයක ඉදිරියට තමයි මේ අන් කොටස එකතු වෙන්නේ. ඒ විදිහට ක්‍රියාපදයක ඉදිරියට මේ අන් කොටස එකතු වුණාම මේ ක්‍රියාපදයේ නැත යන අර්ථය ගොඩ නැගෙනවා. හොඳයි, ඊළඟට අපි බලමු 15 වෙනි පාඩම. අපිට අද කතා කරන්න තියෙන අවසාන පාඩම ගැන. 15 වෙනි පාඩමේ පළවෙනි ව්‍යාකරණයට අපිට ඉගෙන ගන්න තියෙන නේයෝ පිළිබඳව. මම කලිනුත් අර පුල් කිව්චික් ගැන පැහැදිලි කරගෙන යනවා. මේ නේයෝ ගැන කියාගෙන ගියා. අපි උදාහරණ කියවලාම පැහැදිලි කරගමු. චිගම් චුවෝයෝ දැන් සීතලයිද? නේ චොම් චුප්නේයෝ නේ චොම් චුප්නේයෝ. ටිකක් සීතලයි නේ. චිගම් චුවෝයෝ දැන් සීතලයිද? නේ ඔව් චොම් චුප්නේයෝ. අන්න නේයෝ කියන්නේ නේයෝ එකතු වුණාම සීතලයි නේ කියන අර්ථය එනවා. ඊළඟට බලන්න. ඔනරන් නල්සිගා චම් තොප්නේයෝ. ඔනරන් අද දිනයේ නල්සිගා කාලගුණේ චම් තොප් නේයෝ. අන්න තොප්දා කියන්නේ උණුසුම් කියන එක. චුප්දා කියන්නේ සීතලයි. තොප්දා කියන්නේ උණුසුම්. එතකොට තොප්දා කියන එකේ දායවත් වෙලා නේයෝ එකතු වුණා. චුප්දා කියන එකේ දායවත් වෙලා නේයෝ එකතු වුණා. එතකොට තොප් නේයෝ කිව්වම තොප්දා කිව්වොත් රස්නි. ඔය තොප්දා කියන එක තමයි තෝයෝ බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ චුවෝයෝ බවට පත් උනේත් මේ චුප්දා කියන එක. මතක ඇති ආයෝයෝ පිළිබඳව මතකයිනේ අපි කතා කරා කොහොමද ඒක වෙන්නේ කියලා මතක ඇති වලට. මේ චුප්දා කියන්නේ චුවෝයෝ කියන්නේ දෙකම එකම අර්ථය. එතකොට මේ තොප්දා දායවත් වෙලා නේයෝ එකතු වෙලා තොප් නේයෝ ප්‍රශ්නීනේ මජායෝ. හරි. නෝමුතෝයෝ ගොඩාක් උණුසුම්. මජායෝ නිවැරදි. නෝමුතෝයෝ ගොඩාක් උණුසුම්. මොනිකා සීනන් හංගු කම්සිගල් චම්චල් මන්දනයෝ. මොනිකා සීනන් මොනිකා මහත්මිය. හංගු කම්සිගල් කොරියානු අම්සිගල් කියන්නේ මොනවද? කෑම වලට. චම්චල් ඇත්තටම හොඳින්. චම් කියන්නේ ඇත්තටම, චල් කියන්නේ හොඳින්. චම්චල් මන්දනයෝ හදනවනේ. චම්චල් මන්දනයෝ මොකද මේ මන්දල් දා කියන එක දායක ඉවත් වෙලා නේ. දායක ඉවත් වෙලා මේ රයන්නත් අයින් වෙලා මන්ද නේයෝ. මම කලින් පැහැදිලි කරා වගේ කොටසක් ඔය බලන්න කොහොමද ඒක එතනදී උනේ. මන්දල් දා කියන එකේ දායවත් කරාම රයන්නක් තිබ්බා. එතකොට පැහැදිලි කරගත්තා පචිම් එකක් විදිහට රයන්නක් තියෙන අවස්ථාවක ක්‍රියාපදයට ව්‍යාකරණ කොටස න හෝ පයන්න හෝ සයන්න කියන අකුරු වලින් ආරම්භ වෙන ව්‍යාකරණයක් නම් මේ ර කොටස ඉවත් වෙනවා කියලා. ඉතින් මේක ඊටාම පහසු සරල විදිහක්. මේක හොඳින් අහලා පැහැදිලි කරගන්න. ඒක ඊටාම හොඳ දෙයක් වෙයි ඔයාලට ඉදිරියේදී කොරියානු පාඩම් ඉගෙන ගන්න අවස්ථාවකදී. එතකොට මන්දනේයෝ හැදුනේ එන්නේ විදිහට නයන්න තියෙන හින්දා මෙතන රයන්න ඉවත් වුණා මන්දල් දා කියන ක්‍රියාපදේ. මන්දනේයෝ හදනවනේ. චම්චල් මන්දනේයෝ ඇත්තටම හොඳට හදනවනේ. කරයෝ එහෙමද? කම්සහම් නිදා ස්තුතියි. ඉතින් අපි 15 වෙනි පාඩමේ පළවෙනි ව්‍යාකරණය ගැන කතා කරා නේයෝ පිළිබඳව. ඊළඟට අපි කතා කරමු 15 වෙනි පාඩමේ දෙවෙනි ව්‍යාකරණය. අද දවසේ අපි කතා කරන අවසාන ව්‍යාකරණ කොටස ආසෝ සහ ඕසෝ පිළිබඳව. මේ ආසෝ සහ ඕසෝ එකතු වෙන්නේ කොහොමද? ක්‍රියාපදයක දායවත් කරාම ක්‍රියාපදයේ තියෙන ශබ්දයේ ආ ශබ්දයක් හෝ ඕ ශබ්දයක් නම් ආසෝ එකතු කරනවා. ආ ශබ්දයක් හෝ ශබ්දයක් නැති අවස්ථාවේදී නම් අපි මෙන්න මේ ඕසෝ එකතු කරනවා. එතකොට මේ ආසෝ සහ ඕසෝ කියන එකේ තේරුම තමයි නිසා කියන එක. ක්‍රියාපදයකට මේක එකතු කරොත් ඒ ක්‍රියාපදයේ නිසා. දැන් කදා නම් කදාවල දායවත් කරාම කා තමයි ක්‍රියාමූලය. ඉතින් ක්‍රියාමූලයේ
ආ ශබ්දයක් තියෙන නිසා අපි ආසෝ එකතු කරාම කාසෝ වෙනවා. කාසෝ වුණොත් ඒකේ අර්ථය යන නිසා. කාසෝ චිබේ කාසෝ ගෙදර යන නිසා. ජිබේ වාසෝ චිබේ කාසෝ. ඒ වගේ ඔන්න බලන්න උදාහරණ ටික කියවලා බලමු අපි. ඔජේ උන්දොන් හෙස්සෝයෝ ඊයේ උන්දොන් හෙස්සෝයෝ ක්‍රීඩා කරාද? අනියෝ නැහැ. පිගා මානි වාසෝ බලන්න පිගා වැස්ස මානි ගොඩාක් වාසෝ ආපු නිසා. දැන් වායෝ කිව්වොත් ආවා. වාසෝ කිව්වොත් ආපු නිසා. එතකොට මේ සෝ වාසෝ වායෝ කිව්වොත් එනවා. වාසෝ ආපු නිසා අන්හෙස්සෝයෝ කරේ නැහැ. බලන්න කොහොමද මේ ඕදා කියන එක වාසෝ වුනේ. ඕදා කියන එක ඔයාලට මතකද? මෙන්න ඕදා හොම බිඳුවයි මෙහෙම එකයි. ඔන්න ඕ ඊට දා තියෙනවනේ. දා අයින් කරාම ආහෝ ඕ ශබ්දයක් තියෙනවා අපි කිව්වා ආසෝ එකතු කරනවා කියලා. ඉතින් මේ ඕදා එකේ දායවත් කරාම ඕ විතරයි ඉතුරු වෙන්නේ. තියෙන්නේ ඕ ශබ්දයක් නේද? අපි මෙන්න මේ ආසෝ එකතු කරනවා. එතකොට මෙන්න ආවල මේ කෑල්ල මේ බිඳුව ඉවත් වෙනවා. මේ බිඳු කෑල්ල අයින් වෙනවා. මේ ආ ශබ්ද කොටස විතරයි මෙතෙන්ට එකතු වෙලා සෝත් එක්ක තියෙන්නේ. එතකොට බලන්න මේක මේ ඔයාලට බැලුවම මේක ඉගෙන ගන්න පුළුවන්. ඉතාලම සරල දෙයක්. මේවා ලියලා පොඩ්ඩක් බලන්න හිතලා ඔයාලට තනියෙන් හිතනකොට මේක තේරෙනවා. හරි. එතකොට මානි වාසෝ ගොඩාක් ආපු නිසා. පිගා මානි වාසෝ වැස්ස ගොඩක් ආපු නිසා අන්හෙස්සෝ යොක්කලේ නැහැ. හොඳයි. පැහැදිලි වෙන්නට ඇති. අපි ඊළඟ උදාහරණ බලමු. क्योरल वे चुआहेओ क्योरल කොද क्योरल සීත කාලය වේ ඇයි අන්චුවාහෙයෝ හොඳ නැත්තේ චුවාහෙයෝ නම් හොඳයි කැමති. එතකොට මෙතන අන්චුවාහෙයෝ අකමැති මොකද? හොඳ නැත්තේ මොකද? क्योरल वे අන්චුවාහෙයෝ ඇයි සීත කාලයට කැමති නැත්තේ? නෝමු චුවෝසෝ අන්න නෝමු ගොඩාක් චුවෝසෝ වෝසෝ මේ වන්න දැන් චුවෝයෝ කිව්වොත් සීතලයි. චුවෝසෝ කිව්වොත් සීතල නිසා. නෝමු චුවෝයෝ කියලා කිව්වොත් ගොඩක් සීතලයි. නෝමු චුවෝසෝ ගොඩක් සීතල නිසා. අන්චුවාහෙයෝ කැමති නැහැ. ඊළඟ උදාහරණය බලන්න. ඕනල් කිබුන් ඔත්තේයෝ ඕනල් අද කිබුන් කියන්නේ හැඟීම නැත්තම් ෆීලිං එක. අද තියෙන අද කොහොමද? අද දැනෙන විදිය කිබුනි හැඟීම. ඔත්තේයෝ කොහොමද? කිබුනි ඔත්තේයෝ මේ හැඟීම කොහොමද? මොනවාද හිතන්නේ? කොහොමද අද මොනවාද හිතන්නේ? ඕනල් කිබුනි ඔත්තේයෝ අද දවස ගැන මොකද හිතන්නේ? අද කොහොමද? අද දවස කොහොමද? අද දවසේ හැඟීම කොහොමද? අද දවස කොහොමද දැනෙන්නේ? ඕනල් කිබුනි ඔත්තේයෝ අද දවස කොහොමද දැනෙන්නේ? නල්සිකා සිවොන් හේසෝ අන්න නල්සිකා කාලගුණය සිවොන් හේසෝ සිවොන් හදා සිවොන් නේද? සිවොන් කියන්නේ සීතලයි කියන එකනේ. සිවොන් හේසෝ සීතල නිසා. කිබුනි චුවායෝ හැඟීම චුවායෝ හොඳයි. කාලගුණය සිවොන් හේසෝ කාලගුණය සීතල නිසා. කිබුනි චුවායෝ හැඟීම හොඳයි. එතකොට පැහැදිලි වෙන්න ඇති අපි මේ ආසෝ සහ ඕසෝ කොහොමද භාවිතා කරන්න කියලා. ඕනම ක්‍රියාපදයකට මේ ආසෝ හෝ ඕසෝ එකතු කරොත් ඒ ක්‍රියාපදය කරන නිසා කියන අර්ථය එනවා. ඉතින් හොඳයි. අපි කතා කරා 15 වෙනි පාඩමේ අවසානයේ දක්වා තියෙන ව්‍යාකරණ ගැන. හොඳයි. ඉතින් මම හිතනවා මේ පාඩම ඔයාලට හොඳින් පැහැදිලි වෙන්නට ඇති කියලා. අඩුපාඩු තියෙනවා වෙන්න පුළුවන්. මම වේගෙන් කියවගෙන යනකොට ඒ වගේ දේවල් තියෙනවා නම් කරුණාකර කමෙන්ට් එකක් දාන්න. අඩුපාඩුවක් තියෙනවා නම් මේක නැත් අපිට මතක් කරන්න. අපේ වීඩියෝස් දිගටම බලන්න. තව වෙනස් වෙන්න ඕන දේවල් මොනවාද තියෙන්නේ? මේකට එකතු වෙන්න ඕන දේවල් මොනවා හරි තියෙනවා. ඒ පිළිබඳවත් අපිට කමෙන්ට් එකක් මාර්ගයෙන් හරි අපේ පේජ් එකට මැසේජ් එකක් හරි දාන්න. හොඳයි. ඉතින් අපි මේ වෙනකොට 6 වෙනි පාඩමේ ඉඳන් 15 වෙනි පාඩම වෙනකන් තියෙන ව්‍යාකරණ බැලුවා IPS ටොපික් පොතේ. ඒ වගේම අමතර ව්‍යාකරණ ගොඩක්ම පොතේ තියෙන ව්‍යාකරණත් සමගම අමතර ව්‍යාකරණ ගොඩක් ගැන අපි කතා කරලා තියෙනවා මේ 26 වෙනි පාඩම වෙනකොට. හොඳයි. අපේ channel එක තාම subscribe කරේ නැත්නම් ඒක subscribe කරන්න, වීඩියෝ වලට like කරන්න. ඒ වගේම කොරියානු භාෂාව ඉගෙන ගන්න ඔයාගේ යාළුවෝ අතර මේ වීඩියෝ බෙදා හරින්න ඒකේ කට්ටියට ගොඩක් ලොකු උදව්වක් වෙයි. හොඳයි. ඉතින් ඊළඟට අපි 27 වෙනි පාඩමේ හමු වෙමු. පරිස්සමෙන් ඉන්න මේ දේවල් හොඳින් පාඩම් කරගන්න.